අයිබෝවන් අදත් ඔබ එකතු වන්නේ මහජන දිනය සමගින් අද අපි සුවිශේෂී වූ මහජන දිනය වැඩසටහනක් ඔබට තිළින කරන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකාවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ ගරු 11 වෙනි කතානායකතුමාට බොහොම ගෞරවයෙන් අද ජාතික නාලිකාවේ මහජන දිනය වැඩසටහන වෙනුවෙන් අපි ආරාධනා කරා. අද දවසේදී උත්තරීතර විවස්සාදායක සභාව පිළිබඳව අපි කතා බහ කරන සහ ඉදිරි දේශපාලන ක්‍රියාවලියට කෙලෙසෙදෙහි ක්‍රියාදාමයන් එහෙම නැත්නම් තීන්දුව తీරන බලපාන්නේ කියන කාරණේ පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. අද මහජන දින ඉදිරිපත් කරන්න මා සමග චාමරත් උදේශිකත් සූදානම්ින් ඉන්නවා. අයිබන් චාමර, අයිබන් උදේශික. හොඳයි. ඇත්තටම සිතාර පැහැදිලි කර ආකාරයටම මේක බොහොම සුවිශේෂී අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතර අප ඉතාමත් ප්‍රමුඛව ප්‍රමිතිගත ආකාරයෙන් ජාතික රූපවාහිනියේ කටයුතු වල නියැලෙන නිසාවෙන් ප්‍රමිතිගත ආරකින් අපිට එතුමන් සමගින් දේශපාලනය කතා කරන්නට සීමාවන් වාරණයන් තිබෙනවා. හැබැයි මේ රටේ හැමෝම එක විදිහටම බලාපොරොත්තු වුණා සුපිරිසිදු පාර්ලිමේන්තුවක්, එකී සම්ප්‍රදායන් සුරක්ෂිත වුණු යහපත් විවිතුරු දේශපාලනික ක්‍රියාවලියක් රට තුළ බිහි කරන්නට. ඒ නිසා මේ රටේ කෘතහස්ත ගෞරවනීය එවැගේම 1983 සිට මේ දක්වා කාල සීමාව තුළදී දේශපාලනයේ විවිධ තනතුරු තාන්නමාන දරමින් ඒ වගේම අභියෝගාත්මක හැලහැප්පීම් සහිතව ඉදිරියට පැමිණ උත්තරීතර වුණු මේ පුටුවේ අසුන් ගන්නට වඩාත් සුදුසුම උචිතම වුණු පුද්ගලයා අද දවසේදී ශ්‍රී ලංකාවේ අභිනව කතානායකවරයා බවට පත් වෙනවා. මොම ගෞරවයෙන් ගරු කතානායකතුමන් මහින්ද අබේවර්ධන මැතිතුමනි ආයුබෝවන් ජාතික රූපවාහිනියට මොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපි ප්‍රථමයෙන් අවධානය යොමු කරොත් අපි ඔබතුමාගේ දේශපාලන ගමන පිළිබඳ ගත්තොත් මේ වගේ පුටුවක වාඩි වෙන්නට ලංකාවේ ඉපදුණු ලංකාවේ උතුම් වූ චරිතයකට හැකියාව ලැබීම කියන්නේ බොහොම ලොකු වාග්යක්. ඔබම ආපස්සට හැරිලා බලනකොට ඔබට දැනෙනවා ඇති මම අද කතානායක පුටුවේ වාඩි වෙනකොට මගේ අතීත දේශපාලන ගමන පිළිබඳ. අපි කැමතියි පොඩ්ඩක් ඔබේ ආරම්භයෙන් පටන් ගන්න මේ පුටුවට එනකන් වුණු දේශපාලන ගමන. මම දේශපාලන කටයුතු වල යෙදුනේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලා. ඒකයි කාලේ අපි ශිෂ්‍ය සංගම් එතකොට ඒ අදාළ සියලු දේශපාලන කටයුතු වල යෙදුණා. ඒ වගේම ඒ කාලෙත් විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලන කණ්ඩායම් තිබුණා. එක එක පක්ෂ වලට බෙදුණු එක දේශපාලන මතිමතාන්තර දරන කණ්ඩායම් තිබුණා. හැබැයි කවදාවත් අපි ඒක ඇතුලේ ගහගත්තේ නෑ ඒ කාලේ. කවදාවත් රණ්ඩු වුණේ නෑ. මේ මගේ දේශපාලනය මම කරනවා, අනිත් උදවියගේ ඒ දේශපාලනය ඒගොල්ලන් කරනවා. ඉතින් ඒක හරිම සුහද, ඒ වගේම මිත්‍රශීලී, ඉතාමත්ම ලැබැඳියාවෙන් කරපු දේශපාලනයක් ඒක. මේ දැන් කාලේ වගේ ඔලු පළලා ගහලා මේ බය කරලා එහෙම තමන්ගේ දේශපාලන පක්ෂයට බඳවා ගන්න ක්‍රමයක් ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් ඒ තරම් ඉතාමත්ම සහෝදරත්වයෙන් සේරම දේශපාලන වැඩපිළිවෙල අමතක වෙනවා කාට හරි කරදරයක් වුණොත්. කොච්චර දේශපාලන විරුද්ධවාදියා වුණත් මොනවා හරි කරදරයක් වුණොත් අර සේරම අමතක කළා අපි කවුරුත් එක්ක එයා වෙනුවෙන් පෙනී හිටපු වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම තමයි දේශපාලනේ ඒ කාලේ කළේ. ඉතින් එහෙම ඇවිල්ලා 1965 තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ. 68 අපි පිට වුණේ. ඒ කාල සීමාව තුළ කරපුවා. ඊට පස්සේ ඉතින් ওই රජේ රැකියාවක යෙදුණා ටික කාලයක්. ඒ ඉඳලා 83 වෙනකන් රජයේ රැකියාවල් වල විවිධ දෙපාර්තමේන්තු වල කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ විදුලි බල මණ්ඩලේ එතකොට විදුලි දෙපාර්තමේන්තුව ඒ කාලේ එහෙම විවිධ තැන්වල රැකියාව කරලා 1983 අවුරුද්දේ ඊට පස්සේ පරන්තන් රසායන ද්‍රව්‍ය සංයුක්ත මණ්ඩලයේ අවුරුදු 5මාරක් ගිහිල්ලා වැඩ කෙරුවා. ඒ වෙනකොට දේශපාලනය කරා. හැබැයි ඔබතුමා මැතිවරණ දේශපාලනට යොමු වෙන්නේ 1983 වර්ෂයේ. 83 අවුරුද්දේ අතුරු මැතිවරණේ. එහෙම විවිධ ක්ෂේත්‍රවල වැඩ කෙරුවා. තාමත් ඒ අත්දැකීම් ඉතාමත්ම සාර්ථක අත්දැකීම් අපි ලැබුවා. බොහෝම සන්තෝෂින් අපි ඒ කාලේ තීමාවේ තරුණ කාලේ ඉතින් අපි වැඩ කෙරුවා. ඊට පස්සේ 83 අවුරුද්දේ අහම්බෙන් තමයි දේශපාලනට යන්නේ. මම දේශපාලන මැතිවරණයකට ඉදිරිපත් වෙන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් කොහොම හරි ඒක ඒ අහම්බෙන් වගේ මේක යෙදුණා. ඒ යෙදෙනකොට අපේ ගමේ උනත් මම
කිසි කෙනෙක් අඳුරන්නේ අපේ තාත්තලා දෙමව්පියෝ ඉතින් ඒ උදවිය ගමේ ජීවත් වුණා ඒගොල්ලන් අඳුරනවා මම පුද්ගලිකව අඳුරන්නේ මොකද මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න කොළඹ ආපු ගමන් දිගටම මේ කොළඹ තමයි හිටියේ අවුරුදු 15ක් 20ක් විතර වගේ ප්‍රමාණයක් ඉතින් ඒ කාලේ ඉඳලම ඉතින් කොළඹ ඉතින් නෑදෑයෝ අඳුරන්නේත් නෑ ගමේ මිනිස්සුත් ඉතින් බොහොම ටික දෙනෙක් තමයි අඳුරන්නේ මොකද ගමේ යන්නේ සිංහල අවුරුද්දට ගෙදර ගියාම ඊට අවුරුදු දෙක දවස් දෙක තුනක් ගෙදර ඉන්නවා ඊට පස්සේ ආයෙ කොළඹ එනවා ආයෙ එන්නේ ඊළඟට වෙසක් පොයට ගෙදර යනවා එතන දවස් දෙක තුනක් ඔය ගෙදර ඉන්නවා ආයෙ කොළඹ එනවා එහෙම තමයි හිටියේ ඉතින් ඒ නිසා දේශපාලනට එන්න මගේ කිසිම එහෙම සූදානමක් හරි බලාපොරොත්තුවක් හරි මේ මොහොතේ තිබුණේ නැහැ නමුත් හම්බෙන් වගේ මේකට වැටුණා ඉදිරිපත් වෙන්න කිව්වා ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා ඉතින් ගිහිල්ලා කොහොම හරි මැතිවරණයේ දිනුවා. ඒ ඔබ එතනදී ඉදිරිපත් කරන්නයි මේ ඔබ හඳුනා ගැනීම සිදු කරගත්තේ. චාමර අපි ඔබතුමාගෙන් පුංචි අවසරයක් ඉල්ලන අපි ඉක්මනින් වෙලාව දැනගෙන ඒ සඳහා පිළිතුරක් ලබා ගමු. ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි පටල වෙතින් දිස්නේ දෙන්න සෝදන්න. දැන් අර ගමෙත් නොගිය අවුරුද්දට යනවා වෙසක් පොයට ගියපු කෙනා මේ ඡන්දෙ ඉල්ලන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් නැහැ පක්ෂෙන් කිව්වා. ඒ වෙලාවේ තරුණ කෙනෙක් තමයි ඉගෙනගත්තු කෙනෙක් මේකට දාන්න ඕන. එහෙම කියලා ඒ අදහස ඒ වෙලාවේ තිබුණා. තිබුණාම ඉතින් මට යන්න කිව්වා මං ඉතින් කල්පනා කරා මම ගියා. ඉතින් මට එච්චර අපිට එච්චර මේකේ බරපතලකමක් තේරුණෙත් නැහැ. ඉතින් ගිහිල්ලා තරං කරා. ඉතින් මාසයක් හරියටම මැතිවරණේ තිබුණා. මාසයක් කාලයක් තියුණා තිබිලා ඉතින් දිනුවා. දිනලා ගරු කතානායකතුමනි දැන් මේ අවුරුදු 37කට කලින් තිබුණු මැතිවරණ දේශපාලන සංස්කෘතිය කොහොමද අද මැතිවරණ සංස්කෘතියත් එක්ක බලනකොට විශේෂයෙන්ම මනාප ක්‍රමයේ සම්බන්ධයෙන් අද පවතින මනාප ක්‍රමයක් ඒ කාලේ තිබුණේ නෑනේ. ඒ කාලේ තිබුණ කොට්ටාස ක්‍රමයක් පක්ෂ වලට තමයි ඡන්දේ පාවිච්චි කරේ. ඉතින් තමුන්ගේ පක්ෂයට ඡන්දය එකතු කරගන්න පුළුවන් තරම් ඉතින් මහන්සි ගත්තා. ඉතින් ඒකෙදි මේ ක්‍රමේ නෙමෙයි සම්පූර්ණයෙන් තිබුණේ. ගෙවල් වලට ගිහිල්ලා පුළුවන් තරම් පුද්ගලිකව මිනිස්සු මුණ ගැහිලා අඳුනගෙන නෑදෑකම් හිතවත්කම් මතු කරගෙන තමයි ඒ කාලේ මේ ඡන්දය ගත්තේ. ඒතු දැන් වගේ ඉතින් ඇවිදින්නම තමයි ඒ කොට්ටාසයක් නිසා ඇවිදින එකත් අමාරු නෑ. ගේ සම්පූර්ණ මුළු කොට්ටාසෙම හැම ගෙදරටම යනවා. හැම ගෙදරටම ගෙයින් ගෙට යනවා. කොහොම හරි යනවා. කකුල් දෙක ඉදිමෙනකන් ඇවිදිනවා. ඒක තමයි එදා තිබුණු ක්‍රමය. වෙන ඉතින් අමුතු නිතර රැස්වීම් තියෙන ඔය අතරතුරේ ගම්මානවල එකතු කොල්ලා මේ කුඩා රැස්වීම් ඊළඟට එක රැස්වීමක් හෝ දෙකක් තියෙනවා පක්ෂේ නායකයෙක් ඇවිල්ලා ලොකු නායකයෙක් ඇවිල්ලා ගම්මේ ආසනේ එච්චරයි රැස්වීම් කියලා කියන්නේ. අනිත් හරිය දෙපයින්ම ගිහිල්ලා තමයි මැතිවරණයක් මෙහෙවන්නේ. ඉතින් ඒ මැතිවරණය කළා ඒ මාසේ ඇවිදලා වෙනකොට කකුල් වල දියපට්ට ඇවිල්ලා ඉදිමිලා ඒලා විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒක තමයි ඡන්දය කියන්නේ. ඉතින් ඔබතුමා හිතනවාද අදට වඩා සේවයක් ඒ කාලේ മന്ത്രിවරයෙක්ගෙන් ගමට සිදු වුණා කියලා? පැහැදිලිවම සිද්ධ වුණා. ඒ മന്ത്രിවරයාට සීමා සහිත ප්‍රදේශයක් තිබුණේ. ඒ හැම කෙනෙක්ම අඳුන ගන්න ඕනේ. හැම කෙනෙක් එක්කම ළඟ සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් එයාට මේ මැතිවරණේ ඊළඟ මැතිවරණේ දිනා ගන්න බැරි වෙනවා. ගමේ ගියේ නැත්නම්, මල ගෙදර ගියේ නැත්නම්, මගුල් ගෙදර ගියේ නැත්නම්, හම්බුනේ නැතිනම් ඒක ලොකු පාඩුවක් മന്ത്രിවරයාට. ඉතින් ඒක තමයි ඒ කාලේ සංස්කෘතිය. දේශපාලන සංස්කෘතිය. ඉතින් ඒ නිසා മന്ത്രിවරයාට ඒ කාලේ කවුරුවත් එක්ක තරහ වෙන්න ආතියකුත් නැහැ. මේ මට විරුද්ධව වැඩ කෙරුවා මට මෙහෙම වුණා එහෙම නෑ තරහ වෙන්නේ නෑ. විරුද්ධව වැඩ කෙරුවා නම් කොහොම හරි අර මිනිස්සයා හම්බෙලා කතා කරලා මෙහෙම කරලා එයා දිනා ගන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම තමයි මැතිවරණයක් ගෙනියන්නේ. එහෙම ගිහිල්ලා තමයි ඊළඟ මැතිවරණය අදිනන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේ മന്ത്രിකම ඔළුවට උදුම්වාගෙන මහා ජාතියෙන් හිටියොත් ඉතින් අනිවාර්යෙන් ඊළඟ සැරේ පරාදයි. සුහදශීලී දේශපාලන සංස්කෘතියක්. පැහැදිලිවම. ඉතාමත්ම ලෙන්ගතුකමින් යන දේශපාලන සංස්කෘතියක් ඒ කාලේ තිබුණේ. දැන් ඉන්නේ മന്ത്രിවරයා අඳුරන්නෙත් නැහැනේ කවුද කියලා. යන්න ඕමනාවකුත් නැහැ. ඡන්දයක් ගත්ත දිස්ත්‍රික් එක ඇවිදින්නත් බෑ. මුළු දිස්ත්‍රික්කෙම මිනිස්සුන්ට ඇවිදින්න බෑ. ඉතින් ඒක නිසා තමයි දැන් මේ කාලේ එන චෝදනාවක්නේ සල්ලි විසි කරනවා. බඩු බෙදනවා. විවිධ දේවල් කරලා කොහොම හරි ඡන්ද ගන්නවා.
අරගෙන පනිනවා ආයි පළාතේ එන්න ඊට පස්සේ. ඉතින් ඊළඟ සැරේ පරදිනවා. දැන් හුඟක් තැන්වල බලන්න එක මැතිවරණකදී පළවෙනියා වෙච්ච එක්කන ඊළඟ මැතිවරණයේදී ඔය නන්නත්තර වෙලා ගිහිල්ලා. ඉතින් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ ඔය අද තියෙන සල්ලි වීසි කරලා එහෙම කළා මැතිවරණ දිනාගත්තු මොනවා හරි වෙන හේතුවක් නිසා දිනාගත්තු ඒ උදවිය ඒක හේතුවයි. ඒ හේතුව විතරයි යාට දිනන්න හේතු උනේ. නමුත් අර කාලේ එහෙම නෙමෙයි. ඒක හේතුවක් නෙමෙයි. යාට හේතු ගොඩක් තියෙනවා. ඥාති සම්බන්ධකම් තියෙනවා, හිතවත්කම් තියෙනවා. ඒ මනුස්සයාගේ තියෙන මනුස්සකම් තියෙනවා. මිනිසුත් එක්ක ආශ්‍රය කරන එහෙම ඒවා සේරම අදාළයි മന്ത്രി දුරේට ඒකේ. දැන් මේකේ එහෙම එකක් නැහැ. මේකේ මොන මනුස්සයා වුණත් කමක් නැහැ. ගිහිලා සල්ලි විසි කළා එහෙම ගත්තාම ආයි කාවදාවත් දැක්කේ නැතුව කමක් නැහැ. එහෙම කළත් ගන්න මේ මැතිවරණ ක්‍රමයක් නෙමෙයි දැන් තියෙන මනාප ක්‍රමය. දැන් අද වර්ගවාදී ආගම්වාදී දේශපාලනයක් දක්නට ලැබෙනවා. ඒ කාලේ කොහොමද ඒ වගේ දේවල් තිබුණාද? එහෙම ඔය ආගම්වාදය, ජාතිවාදය සාමාන්‍ය ප්‍රමාණයක් තිබුණා. නැතේ කියන්න බෑ. ඒක තිබුණා. ඒ කියන්නේ ඡන්ද ගන්නනේ. මම උඹේ ජාතිය කෙනෙක්. මම උඹේ ආගමේ කෙනෙක්. එහෙම කියලා ඒ හින්දා මට ඡන්දයක් දෙන්න ඕනේ. එහෙම මම ඒ නිසා එනවා. එහෙම යම් කිසි බෙදීමක් තිබුණා. ඒක නැතේ කියන්න බෑ. නමුත් දැන් ඒ බෙදීම තමයි පස්සේ දිනු වෙලා ඔය ඇවිල්ලා යුද්ධයකට බවපත් උනේ ඒ බෙදීම. ඔබ කොට්ටාශේ මන්ත්‍රීවරයා විදිහට පත් වුණාට ඔබ පිළිබඳව හොයාගෙන යනකොට ඉන්දු ලංකා ගිවිසුම වැනි දේවල් වලට ඔබ බොහොම විවෘතව කතා කරපු දේශපාලඥයෙක්. ඒ කාලවකවානුවේ දේශපාලඥයින්ගේ කතා බැලුවත් තේරෙනවා දරුවන්ට උනත් කාට උනත් එකතු කරගන්න බොහෝ දේවල් තිබුණා. ඔබ ඒ වගේ ජාතික අරගවලට යොමු වෙනවා. ඇයි එහෙම තැනකට ගියේ කොට්ටාශේ මන්ත්‍රීවරයෙක් ඉඳලා ඊට ඉහළට යනවා ඔබ? ඒ ගමන ගැන ටිකක් කතා කළොත්. නෑ ඒක ඒ අවස්ථාව ඉතින් අපි මූණුවත් මේක මගේ රට කියලා හැඟීමක් තිබුණානේ අපිට. මේ අවසානයේ අපි පාර්ලිමේන්තුවටත් ආයකත් ඇත්ත, දේශපාලන පක්ෂකින් ආපු එකත් ඇත්ත, අපි ආණ්ඩු පක්ෂයේ හිටපු එකත් ඇත්ත. නමුත් මේක මගේ රට කියන හැඟීම තිබුණා. මේ රට පාවලා දෙන්න, මේ රටට අනාර්ථයක් වෙනවා කියලා හිතන වෙලාවල් වලදී ඒ නැගී සිටීමේ ශක්තිය ඒ කාලේ අපි තරුණ අපිට තිබුණා. ඉතින් ඒක තමයි මම හිතනවා අපි පුරුදු කරගatiya යුතු කාරණේ. මේ හුඟක් දුරට හිතන්න නෙමෙයි අපි ඇත්තටම සමහර වෙලාවට මට දැන් හිතනවා අපි හුඟක් දුරට හිතුවා නම් ඒ තීරණය නොගන්නත් ඉඩ තිබුණා. එහෙමත් ඉඩ තිබුණා. මුත් එහෙම හිතුවේ නැහැ. රට ගැන හිතුවා මෙතනින් අනර්ථයක් රටට සිද්ධ වෙනවා කියලා බැලූ බැල්මට පෙනුණා. ඒ අනර්ථය නිසා අපි විරුද්ධ වුණා. චාම්බර අපි හොඳින්ම දන්න කාරණයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ රටක නීති සම්පාදනය ඒ වගේම මුදල් පිළිබඳව විනිවිදභාවය පිළිබඳව රටේ ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වෙන ආයතනය. ඈත ඉතිහාසය ගත්තොත් ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව තුළට මල් වඩමක් ගේම මිනිපෙට්ටියක් අරන් එන එක යම් කිසි විදියක පුදුමය දනවන කාරණයක් වුණාට ඒ පිළිබඳව ඒක පුවතක් වුණා. හැබැයි මෑත ඉතිහාසය ගත්තොත් සිදුවුණු සිදුවීම් පිළිබඳව පුංචි දරුවන් ගැලරිය තියාගන්න බැරි මට්ටමක් සිද්ධ වුණා. ජනතාව 225ම එපා. ජනාධිපතිතුමාට රට කරන්න කියන තැනටපත් වුණා. ඔබතුමා 11 වෙනි ගරු කතානායකවරයා විදියට විශ්වාසයක් තියනවාද? එහෙම නැත්නම් බලාපොරොත්තුවක් තියනවාද? පාර්ලිමේන්තු සම්ප්‍රදායට ආචාර ධර්ම පද්ධතියේ වෙනසක් විය යුතුයි කියන කාරණය පරිණත දේශපාලඥයෙක් විදියට. පාර්ලිමේන්තු සම්ප්‍රදායට විතරක් නෙවෙයි ඒක. ඒක දේශපාලන ආචාර ධර්ම වලටත් අදාළයි. ඔබ කියපු කාරණේ. දේශපාලන ආචාර ධර්මය කියලා කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක්. මේ රටේ ජනතාව සියලුම දෙනාට එක හා සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා විශ්වාස කරන විශ්වාසයේ මත කටයුතු කරන දේශපාලන කටයුතු කරන රටක්. ඒක මත ඒ නිසා අපි කාගේ දේශපාලන සදාචාරය තියෙනවා කාටවත් අයුක්තියක් වෙනවයි කියලා හිතන එහෙම නැත්නම් වෙන්න පුළුවන් කියන හිතන දේවල් වලට අපි මැදිහත් විය යුතු නැහැ. එහෙම වුණාම තමයි ওই වගේ ගැටලු මතුවෙන්නේ. දැන් පාර්ලිමේන්තුව ඇතුලේ වුණත් දැන් ওই മന്ത്രിවරුන්ගේ හැසිරීම ගැන කියන්නේ. ඒක සමහර දැන් ඌමනාවට වඩා නොගියයි කියලා මම ගියයි කියලා මේ නොකියනව නෙමෙයි මම. නමුත් ඒ උදවියට හිතෙන්නේ නැති මෙතන අපිට අයුක්තියක් වුණා. මදිකමක් වුණා. පුංචිකමක් වුණා. යම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඔබ සියලු දෙනාම කල්පනා කරනවා මේ කොතෙන්දිවත් අපිට නිකන් හේතුවක් නැතුව මදි පුංචිකම් වලට ලක් වෙන්න අපි කැමති නැහැ. වෙනසක් වෙනවට අපි කැමති නැහැ. කැමති නැහැ. ඒක මිනිස්සුන්ගේ හැටි. ඉතින් ඒ අඩුපාඩුව
එහෙම නැත්නම් ඒක අඩුපාඩුවක් නෙවෙයි සත්‍ය වශයෙන් මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ තියෙන මේ මතය. ඒ මතයට අපි කාටවත් ගරු කරන්න සිද්ධ වෙනවා. මේ ඔයාගේ මතේ මම ගණන් ගන්නේ නැහැ කියන තැනකට යන්න වැටෙන්න අපට අයිතියක් නැහැ. විශේෂයෙන් දේශපාලනයේදී. දැන් ඔය ඉන්දු ලංකා ගිවිසුම වෙලාවෙත් ඇති වුණු එක හේතුවක් ඒක. ඒ වෙලාවේ නායකයෝ ස්කීප් පොලක් කල්පනා කරා නෑ අපිත් ඉඳ ගන්නවා. බලා කීකරු වෙල්ලා. ඒක නෙමෙයි කිව්වේ. අපි තීන්දුව ගන්නවා බලා ඒකට කීකරු වෙල්ලා. දැන් ඒකට විරුද්ධව ගිහිල්ලානේ 147ක් මැරුණේ. මුළු රටේම 147 දෙනෙක් වෙඩි කාලා මැරුණේ ඒකට විරුද්ධව ගිහිල්ලා. එහෙම නැතුව ඊට වඩා ජනතාව එක්ක සම්බන්ධ වෙලා ඊට වඩා ජනතාවට කතා කරලා මේ මෙහෙම ගැටලුවක් තියෙනවා. අපි කවුරුත් එක කැමති කරගෙන ඒක කරා නම් ඒ වගේ අවසනාවන්ත සිද්ධියක් සිද්ධ වෙන්න ඉන්න ඉඩ තිබුණා. ඉතින් ඒ වගේ තමයි පාර්ලිමේන්තුව ඇතුලේ වුණත්. පාර්ලිමේන්තුව ඇතුළේ වුණත් මේ මන්ත්‍රීවරු කියන්නේ මේ කිසිම අනක් ගුණක් නැති මේ තිරිසන් මනසවල තියෙන මිනිස්සුયો කියලා එහෙම හිතන්න නරකයි. ඔය ඒක ඒ මනස දෙන්න ගිහිල්ලා තමයි ඔය 225ම කිඹුලන්ට කන්න දාන්න ඕනේ කියන තැනකට මිනිස්සුયો ගෙනාවේ. ඒ වැරදි. ඒත් මිනිස්සුયો. ඒත් යම්කිසි ආත්මගරුත්වයක් තියෙනවා. මහ ජනතාවගේ ඡන්දයක් අරගෙන එතෙන්ට ආවහම ඒ හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් තියෙනවා. ඒ හැමෝටම එක හා සමාන ගෞරවයක් තියෙනවා. ඒ හැමෝමගේම අදහස එක හා සමාන වැදගත්. ඒ නිසා ඒ හැමෝම එක්ක කතා බහ කරලා හැමෝම එක්ක කටයුතු කරන්න පුළුවන් නායකත්වයක් ඒ වගේම ඒ වෙනුවෙන් කැපවුණු දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැතුව ඒක නොසලකා හැරලා යන්න ගියොත් ඒක තුට්ටුවකට ගණන් ගන්න නැතුව යන්න ගියොත් එම මහ විශාල විනාශයන් වලට යන්න වෙනවා. ඒක නවත්තන්න බෑ. 83 පත්වෙච්ච മന്ത്രിවරයාගේ ඉඳලා අපි ටිකක් ඉදිරියට එනකොට ඔබට හම්බ වෙනවා එක්තරා අවස්ථාවකදී මහ ඇමතිකම. ලංකාවේ පළාත් සභාස් දැන් ඔබට මේ හැමදේමටම වැඩි ඔබ ඉහළින් ඉන්න කෙනෙක්. මේ සියලු දේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් කෙනෙක්. මේ රටේ පළාත් සභා ක්‍රමය මේ දේවල් යලි බලාත්මක වීමක් අවශ්‍යද නැත්නම් මේක ඇත්තටම සුදු අලියෙක් විතරද? නෑ. පළාත් සභාවෙන් විශාල සේවයක් කරනවා. පළාත් සභාව මීටත් වඩා ශක්තිමත් කළ යුතුයි කියලායි මම කියන්නේ. පළාත් සභාව විතරක් නෙමෙයි ගම් සභාවත් ශක්තිමත් කරන්න. එතන තමයි නියම ජනතා මතය තියෙන්නේ. ජනතාවගේ මතයට ලං වෙන්න පුළුවන් ළඟම ස්ථානය තමයි ප්‍රාදේශීය සභාව. ඊළඟට පළාත් සභාව ඊළඟට දැන් පාර්ලිමේන්තුව වෙනවා. පාර්ලිමේන්තුව ඔක්කොම වැඩි ඉහළින් ඉන්නේ. පාර්ලිමේන්තුව ප්‍රතිපත්ති සකස් කරන්නේ. නමුත් මහජනයාගේ අදහස් ක්‍රියාත්මක කිරීම දැන් පළාත් සභාව කියලා කියන්නේ යම් කිසි එක පළාතක් සීමාවක් තියෙනවා. ඒතර මේ සීමාව තුළ පාලකයයි ජනතාවයි අතරේ සම්බන්ධතාවය ඉතාමත්ම සමීපයි. එතකොට එහි අවශ්‍යතාවය sannivedanaya වෙනවා වහාම පාලකයාට. ඒ වගේම පාලකයාට ඒ අතන මේ ප්‍රදේශයේ තියෙන අවශ්‍යතාවය ගැන කටයුතු කරන්න අනික කාටත් වඩා ඉක්මනින් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒකෙදි මගේ විශ්වාසය පළාත් සභාව ශක්තිමත් කරන්න ඕන. ශක්තිමත් කරන්න ඕන. ඒකෙදි ඊට වඩා පාලනය ටිකක් යම් තැන්වලදී වැරදි සිද්ධ නොවෙනවා නෙමෙයි. එහෙම අපි හැම දෙයක්ම 100%ක්ම නිවැරදිය කියලා මම කියන්නේ නැහැ. යම් අඩුපාඩුකම් ඔය හැමතැනම තියෙනවා. හැම එකේම තියෙනවා. හොරකම් කියන එක හැමතැනම තියෙනවා. නේ හොරකම් නැති රටක් නැහැනේ. දැන් අපි කියනවා මේ අපේ රටේ හොරකම් තියෙනවා කියලා. අතන අඩුපාඩුයි මෙතන නමුත් හොරකම් නැති රටක් හොයාගෙන ඉන්න. කොහෙද හොරකම් නැත්තේ කියලා. සමහර රටවල තියෙන හොරකම් කළා වුණොත් ඒ වෙලාවෙ වෙඩි තියලා මරනවා. ඒත් හොරකම් කරනවා. ඉතින් එහෙම ඒක සමාජයේ තියෙන දුර්වලතාවයක් මිසක් වරදක් නෙමෙයි. ඒවා තේරුම් ගන්න ඕනේ මේ දුර්වලතාවයන් සමාජයේ තියෙනවා. ඒ නිසා අපි ක්‍රමවේද සකස් කරන්න ඕනේ මේ දුර්වලතාවයන් පිළිබඳ අවබෝධයක් කරගෙන. ඒ අවබෝධයෙන් නැතුව අපි මේක සම්පූර්ණයෙන්ම මේ විවෘතව යන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. නමුත් පළාත් සභාවක විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් ආයතනයක්. එහි මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ට වුණාද ජනවාර්ගික ප්‍රශ්නෙට විසඳුම?
ජනවාර්ගික ප්‍රශ්නයට විසඳන්න ඕකෙන් පුළුවන් කමක් නැහැ. පළාත් සභාවෙන්. මම හිතන්නේ ඒක විසඳන්න පුළුවන් කියලා. ඒක තියෙන්නේ මනසේ. මොකද්ද මෙහි තියෙන ජනවාර්ගික ප්‍රශ්නේ මට කියන්න. ඔය ජනවාර්ගික ප්‍රශ්නේ ගැන කතා කරන මිනිස්සුන්ගෙන් අහන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. මට නම් තාම මමත් අහනවා සමහර තැන්වල ගිහිල්ලා. මට තාම ඒකට පැහැදිලි උත්තරයක් හම්බුනේ නැහැ. ඔබතුමා විශ්වාස කරනවද රටක් විදියට දේශපාලඥයන් විදියට අපේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ කියලා අපේ පැහැදිලිව. ඒක හරි. ඒ ආකල්පමය වෙනසයි කියලා කියන්නේ ඒක අපිට විතරක් නෙවෙයි. ඔයාටයි මටයි විතරක් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන සියලුම දෙනාට ඒක අදාළයි. ඒක කණ්ඩායමක් තුල විතරක්. කණ්ඩායමක් තුල විතරක් නෙමෙයි. මේ රටේ සියලුම දෙනාට අදාළයි. දැන් මේ ආකල්පමේ වෙනස මම හිතනවා සිද්ධ වෙමින් යනවායි කියලා. ඒකට බාධා කරන්න සමහර උත්සාහ කරනවා. නමුත් එහෙම වෙන්න දෙන්න එපා කියන එක තමයි මම කියන්නේ. හොඳයි. අපි ඉක්මනින් වෙලාව බලලා ඉමු. SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා. නැවතත් ඔබතුමාට අවස්ථාව. දැන් මේ සැරේ මැතිවරණය ආරම්භ බලන්න. පැහැදිලිවම ජාතිවාදය ප්‍රතික්ෂේප කළා තියෙනවා. පැහැදිලිවම ජාතිවාදයේ ජනතාව ටිකෙන් ටික ප්‍රතික්ෂේප කරමින් යනවා. හැබැයි ජාතිවාදයේ මත යැපෙන දේශපාලනඥයෝ තවම ඉන්නවා. ඒගොල්ලන් තවමත් විශ්වාස කරනවා මම අපිට මේ දේශපාලනය රැඳෙන්න පුළුවන් වෙන්නේ ජාතිවාදයේ තියෙන කතාකල් විතරයි කියලා. වර්ගවාදයේ තියෙන තාක්කල් විතරයි කියලා. එහෙම හිතාගෙන කටයුතු කරන දේශපාලනඥයෝ කොටසක් ඉන්නවා. අන්න ඒගොල්ලන් තමයි මේ රට විශාලම අපරාධය කරන්නේ. මේ රට ලොකුම අපරාධය කරන්නේ අන්න ඒ උදවිය. කතානායකතුමනි ඉතින් අපිට බැරිද දැන් ආගම මූලික කරගත් පක්ෂ ජාතිය මූලික කරගත් පක්ෂ බිහිවීම කියන එක නතර කරන්න නෛතිකමේ වශයෙන්ම? එහෙම අයිතියක් නැහැනේ අපිට. ඒකනේ මේ තියෙන ගැටලුව. අපට අයිතියක් නැහැ ආගම ගැන හිතන එක, ජාතිය ගැන හිතන එක නතර කරන්න හෝ ඒ ගැන මේ ඒකට නීති පනවලා මේ නතර කරන්න කාටවත් අයිතියක් නැහැ ඒකේ. නමුත් අපිට අයිතියක් තියෙනවා කාටත් අර අපි කියන්නේ එඩියුකේට් කරනවා කියන්නේ. දැනුවත් කරන. දැනුවත් කරන එක. ඒකට අයිතිය තියෙනවා අපි කාටත්. ඒ වගේම අපි කාටත් හැසිරීමෙන් ඒවට ප්‍රතිචාර දක්වීමේ හැකියාව අපිට තියෙනවා. දැන් ජාතිවාදය ගැන කතා කරන තැනක ජාතිවාදී නොවන විදිහට හැසිරෙනකොට අපි එතන තියෙන ප්‍රතිචාරයක් ඒකට. දැන් හොඳම උදාහරණය තමයි උතුරේ අපි 30 අවුරුද්දක් යුද්ධ කළා. මොකටද යුද්ධ කරේ? යුද්ධ කරපු දෙයක් නැහැ. කාටවත් අදක් කියන්න බෑනේ අපි ආවල් දෙයට යුද්ධ කරයි කියලා. ඒගොල්ලෝ වෙනම රටක් කියලා කියනවා. නමුත් වෙනම රටක් හදන්න යුද්ධ කරයි කියලා කාටවත් කියන්න බෑනේ. අද හැදුවේ නෑනේ ඒක හැම එකක්. නමුත් දෙගොල්ලම ආයුධ පොතෙන් තුවක්කුව වලින් වෙඩි තියාගත්තා. ඒකෙන් දෙපැත්තෙම අහිංසක මිනිස්සු මැරුණා. යුද්ධ කරන්න ගිය මිනිස්සුත් මැරුණා. අපි කියනවා අපි රට වෙනුවෙන් යුද්ධ කළයි කියලා. ඒකට මැරුණේ අපි රට වෙනුවෙන් කියලා. ඒ පැත්තේ උදවියත් කියනවා නෑ ඒගොල්ලොත් මැරුණේ රට වෙනුවෙන්. අන්තිමේදී මොන රට වෙනුවෙන්ද කියන එක ගැන අපි කොහෙවත් දන්නේ නැහැ. හැබැයි එහෙම වෛරවාදයෙන් යුද්ධ කරපු අපි අර හමුදා නිලධාරියා ඊට පස්සේ පහුගිය දවස්වල කිලිනොච්චි ඉඳලා එනකොට මොනතරම් ගමේ මිනිස්සු ඇඬුවද? රත්නප්‍රිය බඳුන. රත්නප්‍රිය. ඇයි අන්නේ හැසිරීම? ඒ හැසිරීම එයා හැසිරුණා ඒ මිනිස්සුත් එක්ක ගිහිල්ලා වර්ගවාදයේ ජාතිවාදයට විරුද්ධව. ඒ හැසිරීම තමයි අපි දිනු කරන්න ඕනේ. ඒ හැසිරීම අපි ඒගොල්ලන්ට පුරුදු කරන්න ඕනේ. අපිට විතරක් නෙවෙයි. දැන් මෙහි නැද්ද ඔය හැමදාම යුද්ධ කරද්දී මරාගනිද්දී සහෝදරත්වයෙන් ජීවත් වුණු මිනිස්සු එක බත්පත දෙකට බෙදාගෙන කාලා හිටව මිනිස්සු හිටියේ නැද්ද? මේ හිටියා. දැන් අපේ කන්තෝරු වල අපි කොළඹ වැඩ කරනකොට යුද්ධ කරන කාලේ ඒ දවස්වල එක කාලයක් තිබුණා මතකද මේ බත් තිබුණේ නැහැ මේ ඔයගොල්ලන්ට මතක නැතුව ඇති බත් තිබුණේ නැහැ මේ සමහර දවසට සතියේ දවසයි බත් දෙන්නේ අනිත් දවසට සතියේ දවසක් මඤ්ඤොක්ක කන්න ඕන එහෙම නැත්නම් වෙන මොන හරි ආහාරයක් කන්න බත් නැහැ ඒ දවස්වල අපි ගෙවල් වලින් බත් හදාගෙන එන කට්ටිය ඒ බත් එක බෙදා ගන්න මේ පිඟන් නැහැ කන්තෝරුවේ බෙදා ගන්න කියන ආපුවත් කොලේ දිකට බෙදාන එක්කෙනෙක් ඒ පැත්තෙන් කරනවා අනිත් එක්කෙනෙක් මේ පැත්තෙන් කරනවා
ඒ කනකොට කන්නේ දෙමළ මිනිස්සුද සිංහල මිනිස්සුද යාළුවෝ කට්ටිය කවුරුත් කනවා. එහෙම ජීවත් වුණා. ඉතින් ඒක තමයි අපි වර්ධනය කරන්නට ඕනේ. ඒ යාළුකම, ඒ හිතවත්කම, ඒ සහෝදරත්වය තවමත් තියෙනවා. එහෙම තියෙද්දිත් යුද්ධ කරගන්න. හොඳයි. ඔබතුමා ගරු කතානායකවරයා ලෙස තේරීපත් වී සිටින මම ඊට කලින් එකක් එන්න එක ප්‍රශ්නයකට අපිට 2015 පොඩ්ඩක් කතා කරන්න වෙනවා. කතානායක ධූරයට එන්නට කලින් අපි පීරයෙන් ආවොත් එහෙම ඇත්තටම 2015 කියන්නේ සංක්‍රාන්තිමය දේශපාලන කාලයක්. ඔබතුමාලා හිටපු කඳවුර ගත්තත් එතන දැවැන්ත පිබිදීමක් තිබුණ තැන. 2015 දේශපාලනය කොහොමද ඔබතුමාගේ ගෙවුනේ? 2015 බොහෝම අප්‍රසන්නව ගෙවුණු කාලයක්. අපි කවුරුත් මම නම් පෞද්ගලිකව මම කියන්නේ ඔබතුමාට මගේ අත්දැකීම් මගේ ජීවිත කාලේ මම කවදාවත් එහෙම දේශපාලනයක් නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපි බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. ඊටාම නිර්දේය ලෙස දේශපාලන පරිගැනීම. අමූලික බොරු චෝදනා ගෙනහිල්ලා. බොරු චෝදනා ගොතලා. අරලියගහ මන්දිරය වගේ තැනක ඉඳගෙන ඒවා ගොතලා බොරු සාක්කි හදලා දැන් මේ එළියට එන්නේ කොහොමද කියලා සාක්කි හදාපු හැටි. ඒ සාක්කි ආරයාගේ නම කියන්න මෙයාගේ නම කියනවා නම් ඔබ නිදහස් කරනවා. නැත්තම් ඔබ ඉඳපන්. එහෙම අවුරුද්දක් හිරේ හිටියා. ඒක පොලිස් නිලධාරියෙක්. සේනානායක මහත්තයා. මොකක්ද එයා කරපු වරද? රිමාන්ඩ් එකේ හිටියා අවුරුද්දක්. මොකද අවුරුද්දයි උපරිම තියාගන්න පුළුවන් චෝදනාවක් නැතුව. ඒත් එහෙම අවුරුද්දක් ගියට පස්සේ තමයි මේ මනුස්සයාට එළියට එන්න පුළුවන්කම තියෙන්නේ. මම මේ හිරේ ගෙදර ඉන්න කාලේ මම ගියා බලන්න. එතකොට රෝහල් ගත වෙලා හිටියේ. එයා කියනවා මට කියනවා මේ කොටාවේ මහත්තයා මේක කිව්වයි කියලා කියන්න කියලා. කිව්වොත් මට ගෙදර යන්න පුළුවන් කියනවා. මට නොකියුව එක මම කොහොමද කියන්නේ? මම බොරු කියන්නේ නැහැ කිව්වා. බොරු කියලා තවත් කෙනෙක් අමාරුව දන්නවා මම යන්නේ නැහැ කිව්වා. ඉතින් මං ඉරේ ඉන්න කිව්වා. මම බලන්නත් එන්න එපා කිව්වා. මට කිව්වා. වැඩක් නැහැනේ බලන්න ඇවිල්ලා. මං ඉතින් මේකේ ඉන්නවා. කවදා හරි දවසක යනකම් මං ඉන්නවා. නැත්තම් මේකේ මම මැරිච්චා. එහෙම මිනිස්සුත් ඉන්නවා. එහෙම සිද්ධියකට මුහුණ දීලා ආවහම මම ඇත්තටම එදා හිරගෙදරට මේ ගිහිල්ලා එතකොට එදා රෝහලේ හිටියේ. රෝහලේ ගිහින් බලලා ඇවිල්ලා සතියක් විතර යනකම් පුදුම සිත් වේදනාවක් ඇති වුණා. මොකද්ද මේ රට කියලා අපි ජීවත් වෙන්නේ? මොකද්ද මේ රට අපි ජීවත් වෙන මේ අහිංසක මිනිසයා? මෙයා මේ බොරුව කියන්නේ නැති නිසා මෙයා හිරේ ඉඳගෙන හිරබත් කනවා. ඒතකොට හිරේ ගියාම සලකන හැටි. ඒ ඔබතුමාලා උඩ දැකලා ගන්න ඕන. කොහොමද? මේ හොඳ රජයේ උසස් නිලධාරි මහත්තුරු ගේට්ටුවෙන් ඇතුළු නැටි අමු තිත්ත කුණු හරපෙන් බනින්නේ. තිත්ත කතාවෙන් බනින්නේ ආයි කවදාවත් මේ මිනිස්සු මේ කුණු හරපයක් අහපු මිනිස්සුත් නෙවෙයි නරක වචනයක් අහපු මිනිස්සුත් නෙවෙයි. ජීවිතේට පොලිසියකට ගිහිල්ලා නැහැ. ජීවිතේට වරදක් කරපු නැති මිනිස්සු. මේ බොරු සාක්කිත් ගොතලා බොරු නඩු දාලා හිරේට ගෙනිච්චාම හිරේ ගෙනිච්චාම ඵලයන් කියලා එතනින් ඇතුළට දාන්නේ. ඉතින් අමෝ කැත විදියට බනින්නේ. නිදාගන්න තියෙන්නේ මකුණු පිරිච්ච පැදුරක්. එක වාට්ටුවක අඩුම ගානේ 60ක් 70ක් නිදා ගන්නවා. නිදා ගන්න බෑ එක මිනිහෙක් නැගිටලා ඉන්නවනම් නිමිනියා බුදිය ගන්න. මේ අපේ හිර ගෙදර වල තත්ත්වෙ මම මේ කියන්නේ. මේව අපිට ඇහැට දැකපු නිසා. ඒතකොට එහෙම දුක් දීලා මේ මිනිස්සෙන්ට එහෙම දුක් විඳලා මොනවද මේ දේශපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? දැන් ඒ කරපු මිනිස්සු අපි නම් කියන්න ඕන නෑ කවුද කියලා. ඒ මිනිස්සු සැප විඳිනවද? එහෙම නෑ. හැම වෙලාවෙම හදවතින්ම දොස් කියනවා. හදවතින්ම සාප කරනවා. දරු පවුල් වලට හිට සාප කරනවා මේ මිනිස්සු. එහෙම වෙලා ඔළුව නරක් වෙච්ච මිනිස්සුත් මම දැකලා තියෙනවා. ඇයි මේ මිනිස්සු කවදාවත් ඒ විදිහ අත්දැකීම් වලට ලක් වෙලා නැහැ.
මේ දරු මල්ලොත් එක තමන් හම්බ කරන් කාලා ඇවිල්ලා ගෙදර ජීවත් වෙච්ච මිනිස්සු. ඒවා සේරම අතෑරලා දාලා ගෙනිහිල්ලා හිරේ දාලා. තිත්ත කතාවෙන් බනින්නේ පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච හැටි ඒ කියලා අර අන්තිම ලෝකේ තියෙන නරකම වචන කියලා බනිනවා. ඒවා අහගෙන ඉන්න ඕනේ. ඒවට මුකුත් කියන්නත් බෑ. කන්න නැහැ. ඒ දෙන කෑම කන්න බෑ. ගෙදරින් කෑම එකක් ගෙනිච්චට දෙන්නේ නැහැ. හරි ඒකත් ඉතින් හැමදාම ගෙනියන්න බෑනේ ගෙදර මිනිස්සුන්ට. දවස් 7ට සැරයක් දෙසරයක් තමයි ගෙනියන්නේ. ඒක ගෙනිච්චත් කන්න දෙන්නේ නැහැ. ඒකෙත් මේ කෝටු වලින් ඇනලා එහෙම කරලා තමයි දෙන්නේ. ඒතකොට මේ අපේ රට. ඉතින් මේව ඇහැට දැක්කයින් පස්සේ 2015 මං අදත් සාප කරනවා. අදත් මං සාප කරනවා මේ වගේ අපරාධ කරපු මිනිසුන්ට මේ දෙන දඬුවම් ප්‍රමාණවත් නැහැ කියලා. හොඳයි. රට කරවන ඉහළම තැන වෙන පාර්ලිමේන්තුවේ ඔබතුමා ඉහළම තනතුරේ ඉන්නේ ගරු කතානායකවරයා. මෙවර නියෝජනය වෙන පාර්ලිමේන්තුවේ තේරීපත් වුණු සංයුතිය පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද? අපේ රටේ ඉදිරියේදී ඔබතුමා හිතන ඒ ලෙන්ගතු එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න සමාජයක් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තු සංයුතියෙන් බලපෑමක් කරන්න පුළුවන්ද අපිට යහපත් ලෙස? පැහැදිලිව මේ වාරේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්නෝ හොඳට ඉගෙන ගත්ත ළමයි. හොඳ අධ්‍යාපනයක් ශිෂ්ට සම්පන්නකමක් තියෙන දරුවෝ ඇවිල්ලා තියෙනවා. ලාබාල වයසේ තරුණයෝ 81 දෙනෙක් ඉන්නවා අලුත් මන්ත්‍රීවරු. මේ 81 දෙනාම ඊ타මත්ම සංවරශීලී ඊ타මත්ම හොඳ තරුණයෝ කියලා මම කියනවා. මම හිතනවා අනාගතේ මේ ඒ උදවියට හොඳ පරිසරයක් තුල මේ ගමන යන්න ලැබුණොත් කවදාවත් රටට අනර්ථයක් වෙන්නේ නැහැ කියලා. ඔබ මේ තනතුරට පත් වෙනකොට ඒක මං හිතන්නේ ලංකාවේ ඉහළම පුරවැසියෙකුට හිමි අර 83 කොට්ටාසි දිනලා ඉන්පසු ප්‍රධාන අමාත්‍යවරයා වෙලා මෙහෙම පියවරෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතානායක පුටුව හම්බ වෙනවා කියන්නේ එක මහා අභිමානයක්. ඔබට දැනුනේ මොකද මේ තනතුර ලැබෙනකොට? මට ඉතින් විශේෂයක් දැනුන්නේ නැහැ. මං ඉතින් මම කල්පනා කරා. ඉතින් හරි මං ඉතින් ලැබෙනවා කීම කරා මං පළාත් සභාවට පත් වෙනකොට අපිපත් උනේ මහ ඇමති වෙන්න හිතාගෙන නෙමෙයිනේ. අපි ආවේ ඒ වෙලාවේ මතක ඇති අපි කරගෙන ගියාට ෆ්‍රැන්සිස්කෝ කරණය සිද්ධ වුණේ මගේ කාලේ. මම එතකොට පළාත් සභාවේ සභාපතිවරයා. මට විවිධ බලපෑම් තිබුණා ඒ වෙලාවේ. ඒ බලපෑම් කරලා ඒ පළාත් සභාව ඒගොල්ලන්ට හරව ගන්න. මම ඒකට ඉඩ දුන්නේ නැහැ. ඉඩ දුන්නේ නැති වුණාම කොහොමවත් ඉඩ දුන්නේ නැහැ. මං කිව්වා දෙන්නෙම නැහැ කියලා. මොන තත්ත්වයට තියත් මම මේ පළාත් සභාව මේව දෙන්නේ නැහැ. ඒ ගාන තමයි ෆ්‍රැන්සිස්කෝ අරගෙන ගියේ. ෆ්‍රැන්සිස්කෝ අරගෙන ගිය බව අපි දැනගෙන එතනින් තමයි මේ පළාත් සභාව කඩා කප්පල් කරන්න උත්සාහ කරේ. එදා මම ඒගොල්ලන්ගේ පැත්තට හැරුණා නම් මේ දේශපාලන ප්‍රවාහය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එහෙනම් සමගි පෙරමුණ ආණ්ඩුවක් ඉන්නෙත් නැහැ. එහෙනම් සිරිමාව චන්ද්‍රනිකා මැතිණිය ජනාධිපති වෙන්නෙත් නැහැ. ඒ වෙලාවේ අපි ඒ වෙලාවේ මම කෙලින් හිටියේ නැත්තම් දකුණෙන් තමයි රැල්ල පටන් ගත්තේ. දකුණෙන් රැල්ල පටන් ගත්තේ. ඊට පස්සේ ඒගොල්ලන්ට සිද්ධ වුණා මං කිව්වා මම පළාත් සභාවේ සභාපතිවරයා හැටියට මං කිව්වා මං කවදාවත් මේක දෙන්නේ නැහැ. මේක ගෙනියන්න බැරි වුණොත් ඔයගොල්ලන්ටත් නෑ මටත් නෑ මම මේක කුඩු පට්ටම් කරලා දාලා යනවා කියලා. එහෙම කියලා බැලුවා ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ. ඒගොල්ලන් පාර්ලිමේන්තු සභාව විසිරෙව්වා. සභාව විසිරවල දෙවෙනි මැතිවරණය තිබ්බා. දෙවෙනි මැතිවරණයේ ජනතාවට අවස්ථාව ලැබුණා. අපි කිව්වා ජනතාවට ගිහිල්ලා. එතනින් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට දොර හැරුණේ. UNP පාලනය අවසන් වුණා. UNP පාලනය එතනින් අවසන් වුණා. UNP එක්සත් ජාතික පක්ෂය කරපු ඉතාම ඔලොමොට්ටල වැඩේ තමයි ෆ්‍රැන්සිස්කෝ ඒ වෙලාවේ උස්සගෙන ගිහිල්ලා ආණ්ඩු බලය ගත්ත උත්සාහ කිරීම. ඒකෙන් ඒගොල්ලන්ගේ තිබුණු සම්පූර්ණ ඒ ගෞරවය හිම් පිටින් නැති වුණා. එතනින් තමයි හැරුණේ. හොඳයි. ඒ හැරවුම් ලක්ෂ්‍ය සහ ඉදිරි දේශපාලන කතාව ගරු කතානායකතුමාගේ අත්දැකීම් සමග සහ පාර්ලිමේන්තු කාර්ක සභාව පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් කෙටි විරාමයක් අරගෙන මේ විරාමයෙන් පසුව. ඔබ නැවතත් මහජන දිනය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ගරු කතානායක මහින්ද අබේවර්ධන මහතාත් සමගින්. කතානායකතුමා දැන් පසුගිය දවස් කිහිපේ දැඩි කතාබහට ලක් වුණා පාර්ලිමේන්තුවේ ආහාර මිල සම්බන්ධයෙන්.
පසුගිය වර්ෂයේදීත් මිලියන 123ක් වැය කරලා තිබෙනවා පාර්ලිමේන්තුවේ ආහාර ලබා දෙන්න. ඇත්තටම ජනතාව තුළින්ම මතවාදයක් මතුවෙනවා මෙතරම් මුදලක් දැරිය යුතුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආහාර දෙන්න කියලා. පාර්ලිමේන්තුව තියෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුව තියෙන්නේ දූපතක. අපේ රටේ පාර්ලිමේන්තුව තියෙන්නේ දූපතක. කඩයක් කිට්ටුවක නැහැ. බත් කඩ කිට්ටුවක නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ ওই දූපතට ඇතුල් වෙන මිනිස්සු සමන්ගේ සියලුම රාජකාරී කරන්න ඕනේ ඒක ඇතුලේ. කෑම බීම ඒ සේරම දේවල් වලට ඒකේ පහසුකම් තියෙන්න ඕනේ. ඉතින් කෑම ගැන තමයි මේ මහ ලොකුවට මේ ලියන්නේ. කෑම වලට ඉතින් කන්න දෙන්න එපායි. මොනවද කන්න දෙන්නේ? කාටද මේ දෙන්නේ? මේක නෙමෙයි ප්‍රශ්නේ. දැන් කන්න දෙන එක මේ බල්ලන්ටත් කන්න දෙනවා අපි. බල්ලන්ට කන්න දෙන්නේ ගෙදර ඉතුරු වෙන ඉඳුල් අපි. එහෙම කන්න දෙන්න බෑනේ. මිනිස්සු මෙතෙන්ට එන්නේ. මෙතනට එන මිනිස් එතන එනවා മന്ത്രിවරු වෙනවා. ඇමතිවරු වෙනවා. බොහෝ වෙලාවට ජනාධිපතිතුමත් එනවා. ඉච්චර විතරක් නෙමෙයි තානාපතිවරු වෙනවා. පිටරට අමුත්තු වෙනවා. අපේ සාමාන්‍ය මහ ජනතාව වෙනවා. එතන 900ක් වැඩ කරන සේවක සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට මේ සේරම දෙනාට මේක ඇතුලේ තමයි කන්න දෙන්නේ වෙන්නේ. 900ක් සේවකයෝ ඉන්නවා. හැමදාම මහ ජනතාව පාර්ලිමේන්තුව රැස් වෙන දවසක නම් මන්ත්‍රීවරු 225ක් තව එකතු වෙනවා. අවම වශයෙන්. ඊට පස්සේ එයාත් එක්ක රියදුරෝ 225කුත් එනවා. ඊට පස්සේ එයාත් එක්ක තව ලිපිකරු හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි තව එනවා. ඊළඟට පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් නිලධාරීන් 300ක් 400ක් විතර ඉන්නවා. ඒතර මේ ටික එකතු වෙනකොට කී දෙනෙක්ද බලන්න. ටික එකතු වෙනකොට අඩුම ගානේ 3000ක් වෙනවා. අඩුම ගානේ 3000ක් වෙනවා. මහ ජනයා එන කට්ටිය සේරම එකතු වෙනකොට 3000ක් වෙනවා. ඒතර මේ 3000ම කන්න ඕනේ මේක ඇතුලේ. ඒතර 3000ටම කෑම උයන්නත් ඕනේ. ඒතර මේ 3000ටම කෑම ඇති වෙන්න දෙන්න ඕනේ. ඔයාලා දැන් ගෙවල් වල මේ මගුල් ගෙදරක් වුණා. කොහොමද කෑම උයන්නේ? මගුල් ගෙදරක් වුණොත් ගෙදරට අමුත්තු වෙනවා. ගෙදරට පිටින් ගෙන එන ගන්න අහනවාද ඉස්සෙල්ලා මගුල් ගෙදර අනිත් පැත්තෙන් දැන් එනකොට ඔයලා ගෙදරින් කී දෙනෙක් එනවද කන්න දෙන්න කියලා. අහන්නේ නැහැ. එන තරමකට කන්න දෙන්න සූදානෙමින් ඉන්නේ. මගුල් ගෙදර කියන්නේ ඒකනේ. මගුල් ගෙදර කියන්නේ එහෙම එන තරමකට කන්න දෙනවා. ඉතින් පාර්ලිමේන්තුවත් ඒ වගේ තමයි. මගුල් ගෙදරක කෑම අපත යන්නේ නැද්ද? මගුල් ගෙවල් වල පිඟන් බින්දෙන්නේ නැද්ද? ඒ සේරම වෙනවා. ඒ වගේ තමයි පාර්ලිමේන්තුවත්. ඉතින් මේක වෙන්නේ മന്ത്രിවරු විතරක් නෙවෙයිනේ මෙතන ඉන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ മന്ത്രിවරු විතරක් කියලා හිතාගන්නේ ඔබතුමියත් ඔය මගේ මේ ප්‍රශ්නේ ඇහුවේ. මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. මේ හැමදෙනාම ඔය එකම කෑම වේලා කන්නේ. මන්ත්‍රීවරයාට වෙනම කෑම උයන්නේ නැහැ. තානාපති කෙනෙක් ආවම එයාට වෙනම කෑම උයන්නේ නැහැ. ඔය තියෙන කෑමම තමයි දෙන්නේ. ඒවා සියල්ල පිරිවැය අතින් ගත්තාම බොහොම විධිමත් පිරිවැයකට සකස් කරනවා ඇති නේද කතානායකතුමනි? පැහැදිලි. එහෙම නැත්නම් ඉතින් කොහොමද මේක ආණ්ඩුවේ ආයතනයක්? මේ මුදල් වියදම් කරන්නේ හැම එකම කොහේ හරි සටහන් වෙන්න ඕන. කොහේ හරි ඒවා මේ පාලනය වෙන්න ඕනේ. ඒකට ඔඩිට් එකක් ඉන්නවා. ඒක ඒ ගැන බලන්න සොයන්න බලන්න නිලධාරීන් ඉන්නවා. යම් මුදලක් අය වෙනවද මේ ආහාර වලට? දැන් මෙහෙමනේ දැන් රුපියල් පුවත්පත් කලාවේදියෙකුට දෙනවා රුපියල් 60ට කෑම එක. ඒ පිටින් ඇවිල්ලා කන යනවා. ඊළඟට മന്ത്രിවරයෙකුට රුපියල් 200යි මට මතක හැටියට. 200යි. එතකොට දැන් තානාපතිය කෙනෙක් ආවොත් එම අපිට යාට බිලක් ගිහින් දෙන්න බෑනේ. ඔබ නැවතත් මහජන දිනය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ගරු කතානායක මහින්ද අබේවර්ධන මහතාත් සමගින්. කතානායකතුමා දැන් පසුගිය දවස් කිහිපේ දැඩි කතාබහට ලක් වුණා පාර්ලිමේන්තුවේ ආහාර මිල සම්බන්ධයෙන්. පසුගිය වර්ෂයේදීත් මිලියන 123ක් වැය කරලා තිබෙනවා පාර්ලිමේන්තුවේ ආහාර ලබා දෙන්න.
ඇත්තටම ජනතාව තුළින්ම මතවාදයක් මතුවෙනවා මෙතරම් මුදලක් දැරිය යුතුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආහාර දෙන්න කියලා. පාර්ලිමේන්තුව තියෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුව තියෙන්නේ දූපතක. අපේ රටේ පාර්ලිමේන්තුව තියෙන්නේ දූපතක. කඩයක් කිට්ටුවක නැහැ. බත් කඩ කිට්ටුවක නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ ওই දූපතට ඇතුල් වෙන මිනිස්සු සමන්ගේ සියලුම රාජකාරී කරන්න ඕනේ ඒක ඇතුලේ. කෑම බීම ඒ සේරම දේවල් වලට ඒකේ පහසුකම් තියෙන්න ඕනේ. ඉතින් කෑම ගැන තමයි මේ මහ ලොකුවට මේ ලියන්නේ. කෑම වලට ඉතින් කන්න දෙන්න එපායි. මොනවද කන්න දෙන්නේ? කාටද මේ දෙන්නේ? මේක නෙමෙයි ප්‍රශ්නේ. දැන් කන්න දෙන එක මේ බල්ලන්ටත් කන්න දෙනවා අපි. බල්ලන්ට කන්න දෙන්නේ ගෙදර ඉතුරු වෙන ඉඳුල් අපි. එහෙම කන්න දෙන්න බෑනේ. මිනිස්සු මෙතෙන්ට එන්නේ. මෙතනට එන මිනිස් එතන එනවා മന്ത്രിවරු වෙනවා. ඇමතිවරු වෙනවා. බොහෝ වෙලාවට ජනාධිපතිතුමත් එනවා. එච්චර විතරක් නෙමෙයි තානාපතිවරු වෙනවා. පිටරට අමුත්තු වෙනවා. අපේ සාමාන්‍ය මහ ජනතාව වෙනවා. එතන 900ක් වැඩ කරන සේවක සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට මේ සේරම දෙනාට මේක ඇතුලේ තමයි කන්න දෙන්නේ වෙන්නේ. 900ක් සේවකයෝ ඉන්නවා. හැමදාම මහ ජනතාව පාර්ලිමේන්තුව රැස් වෙන දවසක නම් මන්ත්‍රීවරු 225ක් තව එකතු වෙනවා. අවම වශයෙන්. ඊට පස්සේ එයත් එක්ක රියදුරෝ 225කුත් එනවා. ඊට පස්සේ එයත් එක්ක තව ලිපිකරු හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි තව එනවා. ඊළඟට පොලිස් නිලධාරීන් ඉන්නවා. පොලිස් නිලධාරීන් 300ක් 400ක් විතර ඉන්නවා. ඒතකොට මේ ටික එකතු වෙනකොට කී දෙනෙක්ද බලන්න. ටික එකතු වෙනකොට අඩුම ගානේ 3000ක් වෙනවා. අඩුම ගානේ 3000ක් වෙනවා. මහජනයා ඒ එන කට්ටිය සේරම එකතු වෙනකොට 3000ක් වෙනවා. එතකොට මේ 3000ම කණ්ඩ ඕනේ මේක ඇතුලේ. එතකොට 3000ටම කෑම උයන්නත් ඕනේ. එතකොට මේ 3000ටම කෑම ඇති වෙන්න දෙන්න ඕනේ. ඔයාලා දැන් ගෙවල් වල මේ මගුල් ගෙදරක් වුණා. කොහොමද කෑම උයන්නේ? මගුල් ගෙදරක් වුණොත් ගෙදරට අමුත්ත වෙනවා. ගෙදරට පිටින් එන ගන්න අහනවාද ඉස්සෙල්ලා මගුල් ගෙදර අනිත් පැත්තෙන් දැන් එනකොට ඔයලා ගෙදරින් කී දෙනෙක් එනවද කන්න දෙන්න කියලා. අහන්නේ නැහැ. එන්න තරමකට කන්න දෙන්න සූදානම්ින් ඉන්නේ. මගුල් ගෙදර කියන්නේ ඒකනේ. මගුල් ගෙදර කියන්නේ එහෙම එන්න තරමකට කන්න දෙනවා. ඉතින් පාර්ලිමේන්තුවත් ඒ වගේ තමයි. මගුල් ගෙදරක කෑම අපත යන්නේ නැද්ද? මගුල් ගෙවල් වල පිඟන් බින්දෙන්නේ නැද්ද? ඒ සේරම වෙනවා. ඒ වගේ තමයි පාර්ලිමේන්තුවත්. ඉතින් මේක වෙන්නේ മന്ത്രിවරු විතරක් නෙවෙයිනේ මෙතන ඉන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ മന്ത്രിවරු විතරක් කියලා හිතාගෙන ඔබතුමියත් ඔය මගේ මේ ප්‍රශ්නේ අහුවේ. මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. මේ හැමදෙනාම ඔය එකම කෑම වේලා කන්නේ. මන්ත්‍රීවරයාට වෙනම කෑම උයන්නේ නැහැ. තානාපති කෙනෙක් ආවම එයාට වෙනම කෑම උයන්නේ නැහැ. ඔය තියෙන කෑමම තමයි දෙන්නේ. ඒවා සියල්ල පිරිවැය අතින් ගත්තාම බොහොම විධිමත් පිරිවැයකට සකස් කරනවා ඇති නේද කතානායකතුමනි? පැහැදිලි. එහෙම නැත්නම් ඉතින් කොහොමද මේක ආණ්ඩුවේ ආයතනයක්? මේ මුදල් වියදම් කරන්නේ හැම එකම කොහේ හරි සටහන් වෙන්න ඕන. කොහේ හරි ඒවා මේ පාලනය වෙන්න ඕනේ. ඒකට ඔඩිට් එකක් ඉන්නවා. ඒ ගැන බලන්න සොයන්න බලන්න නිලධාරීන් ඉන්නවා. යම් මුදලක් අය වෙනවද මේ ආහාර වලට? දැන් මෙහෙමනේ දැන් රුපියල් පුවත්පත් කලාවේදියෙකුට දෙනවා රුපියල් 60ට කෑම එක. ඒ පිටින් ඇවිල්ලා කන යනවා. ඊළාට മന്ത്രിවරයෙකුට රුපියල් 200යි මට මතක හැටියට. 200යි. එතකොට දැන් තානාපතිය කෙනෙක් ආවොත් එම අපිට යාට බිලක් ගිහින් දෙන්න බෑනේ. ජනාධිපතිතුමා ආවත් යාට බිලක් දෙන්න බෑ. ඉතින් ඒ උදවිය ආවොත් ඉතින් කන්න පුළුවන්. මේ ඇයි මේ කණ එක ගැන මෙච්චර කතා කරන්නේ? කන්න පුළුවන් කොච්චර කෑම තිබුණත් අපිට කන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයිනේ. තමන්ට කොච්චර ඕන තරම් කෑම තිබුණත් කොහේ තිබුණත් බොහොම සුළු ප්‍රමාණයක් නේ අපි කන්නේ. අපේ කුසට ගෙනියන්න පුළුවන් ප්‍රමාණය විතරනේ අපි කන්නේ. කෑම තියෙන ඕන තරම්. ඉතින් එක එක જાතියේ කෑම තියෙනවා.
ඉතින් ඒ අතරතුරේ අපතයක් නැtei කියලා මම කියන්නේ නැහැ. සමහර මම චෝදනා කරන්නේ සමහර වෙලාවට මේ කෑම රස නැහැ කියලා. ඉතින් ඒක මේ කෑම මීට වඩා රසට දෙන්න පුළුවන්. ඇයි ඒක දෙන්නේ නැහැ කියන එක තමයි මම හුඟක් වෙලාට ඒගොල්ලත් එක්ක කතා කරන්නේ. දැන් පාර්ලිමේන්තුවේ මේ සතිය ඇතුළත ඊළඟට කතා වෙච්ච දේ තමයි භාෂණීය නිදහස කියන දේ. ඔබතුමා ඒ වෙනුවෙන් බොහොම තදින්ම පෙනී සිටි බවකුත් අපි දැක්කද පුවත්පත්වල වාර්තාවන් එක්ක. පාර්ලිමේන්තුවේ ඕන දෙයක් ඕන කෙනෙකුට කියන්න පුළුවන්ද? ඒ කියන දේ හැන්සාර්ඩ් ගත වෙනවද? එහෙම නිදහසක් තියනවද ඕන කෙනෙකුට? පාර්ලිමේන්තුව කියන්නේ එංගලන්ත පාර්ලිමේන්තුවේ කිව්වේ කතා සාප්පුව කියලා. ඇයි ඒක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. Taman දරන මතය Tamanට ඕන තරම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට එංගලන්තේ තියෙනවා තව තැනක් ඒ වගේ තැනක්. හයිඩ් පාක් එක. එංගලන්තේ හයිඩ් පාක් එකේ ගිහිල්ලා පුටුවකුත් ගිහිල්ලා පුටුව උඩට නැගලා මුළු ලෝකෙටම බඩින්න පුළුවන්. මුළු ලෝකෙටම චෝදනා කරන්න පුළුවන්. එහෙම කරන මිනිස්සු ඉන්නවා. එහෙම මම දැකලා තියෙනවා. ඉතින් ඇවිල්ලා ඉතින් ඒ කවුරුත් ටිකක් වෙලා අහංග අර අපි දැන් මේ කවිකොලකාරයෝ මේ ඉස්සර දැන් නම් කවිකොලකාරයෝ නෑ. පොඩි කාලේ අපි ඉස්කෝලේ යන කාලේ කවිකොලකාරයෝ තිබුණේ හිටිය ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් මේ මිනිස්සු ගහ යට පච ගහය කියලා ගහක් තියෙනවා. දැන් ගාල්ලේ තියෙනවා පච ගහ කියලා ගහක්. මේ ගහ යට කවිකොල විකුණනවා, බෙහෙත් විකුණනවා, විවිධ දේවල් එතන කරනවා ඒ කාලේ. දැන් නම් එහෙම එකක් නෑ. මම දැක්කේ නෑ මොකක් කලක. අපි පොඩි කාලේ එහෙම. අපි ඉතින් ඉස්කෝලේ යන ගමන් මේක දිහා බලාගෙන ඉන්නවා. මේ මිනිස්සු කියන්නේ. ඇයි බස් එකක් එනකන් කරන්න වැඩකුත් නෑ. මේක දිහා පැය ගණන් බලන් ඉන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒත් ඉඳලා අපි ගෙදර යනවා. ඉතින් ඒත් මේ මිනිස්සු අපි එනතරු කතා කරනවා, එනකොනක් කතා කරනවා. ඒ එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා එතෙන්ට. එහෙමයි. ඉතින් එහෙම තමයි හයිඩ් පාක් එකේ. ඉතින් ඒ වගේ තමයි පාර්ලිමේන්තුවේ. ඕන තරම් දෙයක් කියන්නේ. පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව පිහිටුවලා තියෙන්නේ රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කරන්න. හැබැයි කතානායකතුමනි දැන් අර වරප්‍රසාද ඇතුළෙම තියෙනවා පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී මේ කියන කාරණා දෝෂාභියෝගයකට ලක් කරන්න බෑ කියන කාරණය. ඔව්. දැන් පුද්ගලයන්ගේ නම් සඳහන් කරලා කියනවා. ආයතනවල නම් සඳහන් කරලා අපි දැක්ක පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවා. සාධාරණ දේ නීතිය. පාර්ලිමේන්තුව ඇතුලේ දීලා තියෙන වරප්‍රසාද නීතිය මත ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒක වරණ නීතියකට යටත් නැහැ. වරණ නීතියකට යටත් නැහැ. ඒක ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක විරුද්ධ නම් ඒකට විරුද්ධ මතයක් තමනුත් ප්‍රකාශ කරන්න. මම ඒක නැත්තම් මම ඒකට කරුණු කියනවා. මේක පාර්ලිමේන්තුවෙන් පිටස්තර කෙනෙක් සම්බන්ධයෙන් ඇතුළතදී කතා කරුණොත් කරන්න දෙයක් නැහැ. ඒ කතාව සිදුවන්නේ පාර්ලිමේන්තුව තුල නම්. ඔව්. පාර්ලිමේන්තුවේ සීමාව ඇතුළේ නම්. කරන්න දෙයක් නැහැ. ඒක තමයි පාර්ලිමේන්තුවේ භාෂණ නිදහස කියලා කියන්නේ. එසේනම් අර ඒකෙම දිගුව අපි ඉස්සරහට ගියොත් සිතාරා ඒ කියන්නේ අධිකරණ තීන්දුවක් මත යම් ආකාරයෙන් වරදකරුවෙකු කෙනෙකු පාර්ලිමේන්තුවට කැඳවිය හැකිද නොහැකිද කියන කාරණේදී ඒක පාර්ලිමේන්තුවට අදාළ නැහැ අධිකරණයේ තීරණය. ඔව්. පැහැදිලිව. දැන් ඔබතුමා කියන්නේ ප්‍රේමලාල් ජයසේකර මහත්තයාගේ කතන්දරේනේ. ඉතින් ප්‍රේමලාල් ජයසේකර මහත්තයාගේ ඉතිහාසය අරන් බලන්න. එතුමා ගිය සැරේ පාර්ලිමේන්තුවට පත්ුනේ රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට. රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට ඉඳී තමයි එතුමා පාර්ලිමේන්තුවට ඡන්දෙන් පත් වුනේ. මිනිස්සු රිමාන්ඩ් සිරකරුවෙක් බව දැන ඡන්දය පාවිච්චි කරුවා. ඡන්දය පාවිච්චි කළේ එතුමා පාර්ලිමේන්තුවට එව්වා. ඒ අවුරුදු 5ෙම එතුමා පාර්ලිමේන්තුවට එන්නේ රැසීමකට දෙයකට වගේ ආව මිසක් එයාගේ മന്ത്രിවරයෙකුගෙන් අනිත් മന്ത്രിවරයෙකුගෙන් වුණු සේවය එතුමාගෙන් සිදු වුණයි කියලා මං හිතන්නේ. එතුමාට ගමේ යන්න බැරි වුණා. ගෙදරවල ගිහිල්ලා කතා කරන්න ගමේ ගිහිල්ලා උමනාවකට වෙන්නේ බැරි වුණා. ඊට පස්සේ දැන් මේ ඊයේ පෙරේද පාර්ලිමේන්තුවට එතුමා නාම යෝජනා දුන්නෙත් සිරකරුවෙක් හැටියට. ඒතොර මේ නාම යෝජනා පත්‍රයේ තියෙනවා සාමදාන විනිශ්චයකාරවරයෙක් අත්සන් කරන්න ඕන. පක්ෂ ලේකම්වරයෙක් අත්සන් කරන්න ඕන. සාමදාන විනිශ්චයකාරවරයෙක් අත්සන් කරන්නේ මේ අත්සන් කරපු මහත්තයා මෙයාම තමයි කියලා. සාක්ෂියක් හැටියට. එයා සහතික කරනවා මෙයා නිවැරදි චරිතයකින් පෙනෙන හිටින්න කෙනෙක් කියලා. ඒතොර එහෙමත් අත්සන් කළා තමයි එතුමා ඒ නාම යෝජනා පත්‍රයේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව බාරගත්තා. බාර අරගෙන එතුමා අපේක්ෂකයෙක් හැටියට ප්‍රකාශ කරලා ඒ වෙනුවෙන් මැතිවරණයක් තිබ්බහම මිනිස්සු ගිහිල්ලා ඡන්දෙ දුන්නා. ඡන්දෙ දුන්නාම ඒ ඡන්ද ටික ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ගන්නා. සේරම නවත්තලා. ඒක ගැනලා මේ තේරිච්ච മന്ത്രിවරයෙක් හැටියට දෙවෙනියට තේරුණු മന്ത്രിවරයා හැටියට එතුමාව නම් කෙරුවා.
ඊට පස්සේ ඒක ගැසට් පත්‍රයට ගැම්මා. එතකොට ඡන්දය පාවිච්චි කරන දවස වෙනකොට එතුමා රිමාන්ඩ් සිරකාරයෙක් නෙමෙයි. මිනි මැරුම් වර්ධකරුවට මරණ දඬුවම හිමි වෙච්ච සිරකරුවෙක්. ඒක දැන තමයි මිනිස්සුયો ගිහිල්ලා ඡන්දය දැම්මේ. ඡන්දදායකයා කියන්නේ මේ රටේ අයිතිකාරයා. ඒ ගැන කාටවත් අයිතියක් නැහැ. යාගේ අයිතිය ගැන ප්‍රශ්න කරන්න. අධිකරණයටවත් අපි කාටවත් අයිතියක් නැහැ. ඡන්දදායකයාගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නගන්න. ජනතාව සතු පරමයි. ජනතාවගේ පරමයිතිය ජනතාව තමයි ওই සියලුම දෙනාට මේ පඩි දෙන්නේ. ඔය සියලුම දෙනාට පඩි දෙන්නේ ජනතාව. ඒ ජනතාවගේ තමයි මේ රට අයිති. මේ රට අයිති මේ රටේ ජනතාවට. අපි සියලුම දෙනාම ඒ ජනතාවගෙන් යැපෙන උදවිය. එතකොට ජනතාව තීන්දුවක් දීලා තියෙනවා ඇවිල්ලා. මෙයා මිනිමරුම වරදකට වර්ධකරුවෙක් වෙච්ච කෙනෙක් ඒ වුණත් අපි ආ නියෝජිත හැටියට අපි පත් කරගන්නවා. කාටවත් ඒක ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. නැති නිසානේ මැතිවරණ කොමසාරිස් මේ ඡන්ද ගන්නේ. ඒ කියන්නේ ඔබතුමාට කලින් මේක නවත්තන්න තිබ්බ එහෙනම් තිබුණනේ එහෙමනම්. ඊළඟට ගන්න විතරක් නෙවෙයි ගැසට් පත්‍රය ගැහුවා. මන්ත්‍රීවරයෙක් හැටියට පිළිගත්තා. පිළි අරගෙන ගැසට් පත්‍රයේ නිවේදනය කෙරුවා. මේ වෙනකන් කිසි කෙනෙක් උසාවි ගියේ නැහැ මෙයාගේ පත්වීම වැරදි කියලා. ඉතින් එහෙනම් ඔය කියන ඕන කෙනෙකුට යන්න පුළුවන් උසාවියට. මේ පත්වීම වැරදි කියලා. එහෙම කියන්න අයිතියක් නැහැ. දැන් මොකද්ද මේ කරන්නේ? දැන් ස්පන්දනාගාර කොමසාරිස්වරයා මේ ජනතා අයිතිය හිර කරගෙන ඉන්නවා. ඒකනේ දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ස්පන්දනාගාර කොමසාරිස්වරයා මේ ජනතාවගේ අයිතිය ප්‍රකාශ කරපු අයිතිය එයා කාමරයකට දාගෙන වහගෙන ඉන්නවා. එයාට මොකද තියෙන අයිතිය ඒකට? නමුත් පාර්ලිමේන්තු වශයෙන් අපට අයිතියක් තියෙනවා. කතානායකවරයා වශයෙන් මට අයිතියක් තියෙනවා. මේ සියලුම മന്ത്രിවරු ගෙන්නන්න. ඒ ගෙන්නන තමයි පාර්ලිමේන්තු අංග සම්පූර්ණ වෙන්නේ. දැන් මේ පාර්ලිමේන්තු අංග සම්පූර්ණ පාර්ලිමේන්තුවක් නෙමෙයි. පැහැදිලිව. ඒ മന്ത്രിවරු නෑනේ. ගරු කතානායකතුමනි ඉදිරියේදී සිදුවන්නේ කොහොමද? ඒක තමයි මම දැන් අපි වන්දනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා හිටිනවා. කරුණාකරලා මේ සිරකරු ගේන්න පාර්ලිමේන්තුවට. දැන් 8 වෙනිදාට ගේන්න කියලා මම අද ලියමනක් කරියා. හොඳයි. ඒක එතනින් විසඳනකොට එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වෙලා තියෙන മന്ത്രി ආසන ඒ වගේම අපේ පොදුජන බල පක්ෂය අපේ ශුන්‍යංශලෙන් ඉතිරිලා. එතකොටත් පාර්ලිමේන්තුව සම්පූර්ණ නැහැ. මේක දැන් කොච්චර කාලයක් මේ විදිහට තියාගෙන යන්නද? නේද? අපි ඒක අපේ වගකීම නෙමෙයිනේ. ඒ පක්ෂ දෙක තීන්දුව කරන්නට ඕනේ. මේ අඩුපාඩුවක් ඇතුව පාර්ලිමේන්තුව ගෙනියන එක එතුමන්ලට ගෞරවනීය දෙයක්ද නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් අගෞරවනීය දෙයක්ද කියලා. ඒ කියන්නේ අවුරුදු 4 පහම අපිට ඒකට කරන්න දෙයක් නෑ. ඒගොල්ලන් පත් කරලා නෑනේ. දැන් මේක එහෙම නෙවෙයි. පත් කරලා ගැසට් කරලා තියෙන්නේ. දැන් සාකච්ඡාවක් වෙනවා කිහිප දෙනෙක් මාරුවට එම තමයි මේ മന്ത്രി දුරේ දැරීමටත්. ඔහෙමත් කියනවා. අපි කොහොම හරි ගැසට් කරනකම් අපිට කියන්න බෑනේ മന്ത്രിවරු කියලා. පිළි අරගෙන ගැසට් පත්‍රයේ മന്ത്രിවරයා කියලා නියම කරලා කතානායකවරයාට ගැසට් පත්‍රය එවන්න ඕනේ. එතකොට කතානායකතුමා අර ලැබෙන වාහන පර්මිට් එකත් ඒ මාරුවට හැමෝටම ලැබෙනවා. මෙච්චර කාලයක් නම් එහෙම තමයි වුනේ. හොඳයි. අපි පාර්ලිමේන්තු කාර්යභාරය සහ එහි සංයුතිය පිළිබඳව කතා බහ කරමු. ප්‍රධානම කාරණා කීපයක් තියෙනවා චාම්බර අපිට කතා කරන්න. මහජන පෙත්සම්කාරක සභාවේ යාවත්කාලීන බව කොහොමද? ජනතාවට ඒ පිළිබඳව Tamanගේ දුක් ගැනවිල්ලක් සිදු වුණු අසාධාරණයක් පිළිබඳව යොමු කරන්න മന്ത്രിවරයෙක් කරහා තියෙන වරප්‍රසාදයේ ක්‍රියාකාරීත්වය කොහොමද ගරු කතානායක? මේ පාර්ලිමේන්තු පෙත්සම්කාරක සභාව ක්‍රියාත්මක වෙනවා. දැන් තාම මේ අලුත් පාර්ලිමේන්තුවේ පෙත්සම්කාරක සභාව පත් කළේ නැහැ. ඒක හෙට අනිද්දාපත් කරනවා. තාම ඉතින් දින ගණනයි නියුනේ. හෙට අනිද්දාපත් කරනවා. ඊට පස්සේ වෙනදා වගේ ඒක ක්‍රියාත්මක වෙනවා. නමුත් පෙත්සම්කාරක සභාව පිළිබඳ දැන් මමත් පෙත්සම්කාරක සභාවේ සභාපතිවරයෙක් හැටියට මම කටයුතු කරලා තියෙනවා. එතනදී මගේ යම්කිසි මට දකින්න යම් අඩුපාඩු ඒකේ. මොනවද? සමහර වෙලාවල් වලට දැන් පෙත්සම්කාරක සභාවට එන්නේ අපි දකින්න හැටියට උසාවි යන්න සල්ලි නැති. උසාවි යන්න බැරි. ඒ වගේම රජයෙන් සිද්ධ වෙච්ච අයුක්තියක් අසාධාරණයක් එයා හිතන අසාධාරණයක් අපි නෙවෙයි එයා හිතන අසාධාරණයක් නිවැරදි කර ගැනීමේ බලාපොරොත්තුෙන් තමයි පෙත්සම්කාරක සභාවට එන්නේ. මානුෂික කාරණයක් මත කරගෙන ඉන්නේ. මානුෂික කාරණයක් අරගෙන ඉන්නේ. නැතු පෞද්ගලික ප්‍රශ්න විතර ගේන්නේ නැහැ. එතකොට ඒ ආවහම සමහර වෙලාවට සමහර නිලධාරීන්
ඇවිල්ලා පොරොන්දු වෙලා යනවා පරස් මේ කාරණේ එයා පිළි අරගෙන එතන වැරද්දක් වුණා කියලා. ඒ පොරොන්දු වෙලා යනවා මේක මම නිවැරදි කරන්නම් කියලා. ගිහිල්ලා කරන්නේ. ගිහිල්ලා ඒ වැඩේ කරන්නේ. එහෙම චෝදනා තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම මේව ගැටලු තියෙනවා. දැන් මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? අපිට දැන් අපේ තියෙන නීතියේ ඒකට ක්‍රියාමාර්ගයක් නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ පෙසංකාර සංගම් තියෙන අර නිලධාරියාගෙන් බැගෑපත්ත ඉල්ලා සිටින්න මෙන්න මේ කටයුත්ත කරන්නේ. ඔබ පොරොන්දු වෙලා ගිය පරිදි මෙහෙම කරන්නේ. නමුත් එහෙම නොකර හැරියොත් එයාට විරුද්ධව ගන්න තීන්දුවක් නැහැ. දැන් මම මේ සැරේ මේ අපි යෝජනා කරන්නේ එහෙම තීන්දුවක් එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඒ නිලධාරියා වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුවට කැඳවන්න. කැඳවල එයා ප්‍රසිද්ධ කරනවා රටට. ප්‍රසිද්ධ කරලා එයාට විරුද්ධව පාර්ලිමේන්තු විභාගයක් පවත්වලා ඒ දෙන්න පුළුවන් දඬුවමක් දෙන්න. එහෙම වැඩසටහනකට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මම යෝජනා කරනවා මේ සංශෝධනය ගේන්න කියලා මේක. ඒ කාර්යභාරය ඊටාම ඉක්මනින් විනිවිදභාවයෙන් යුතුව කරන්න. ඒක කරන්න. පොරොන්දු යම් කිසි එයා ඇවිල්ලා විභාග කරනකොට ඒ නිලධාරියා දෙපාර්තමේන්තුවනේ දැන් මේ රූපවාහිනිය කියන්නකො. දැන් මේ රූපවාහිනියෙන් මොනවා හරි අයුක්තියක් ඔයාට සිද්ධ වෙනවා. එයා සිද්ධ වෙනවා එයාට වෙන යන්න තැනක් නැහැ. උසාවිය ගියොත් නඩු කියලා ගියොත් විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. එහෙම කරන්න යන්නේ නැතුව එයා එනවා පෙස්සංකාරක සභාවට. අපි එතෙන්දි කරන්නේ ඔයාගේ පැමිණිල්ල විභාග කරනකොට අපි ඉස්සෙල්ලා වාර්තාවක් ඇඳවනවා රූපවාහිනියේ. ඇඳවලා මොකද්ද උනේ කියලා ඒක බලලා ඊට පස්සේ ඊට අදාළ නිලධාරියෙකුට එන්න කියනවා මේක පැහැදිලි කරන්න. ඊට පස්සේ පැහැදිලි කරාම එයාට අයුක්තියක් වෙලයි කියලා එතෙන්දි කාටවත් පිළිගන්න. පෙස්සංකාරක සභාව එක්කෙනෙක් නෙවෙයිනේ 4-5 දෙනෙක් ඉන්නවා. ඒතර මේ 4-5 දෙනා පිළිගන්නවා උන් ඔයාට අයුක්තියක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ නිලධාරි මහත්තයා කියන මං ගිහිල්ලා බෝඩ් එකට වාර්තා කරලා මේක නිවැරදි කරගන්නම්. මෙයා ඇවිල්ලා මොකුත් කරන්නේ නැහැ. ඒතර ඔයාට යන්න තියෙන්නේ කොහාටද? ආපහු. ඔයාගේ අයුක්තියට මාස ගණනක් නඩු මේකට ඇවිල්ලා කතා කරලා මේව කළා ඊට පස්සේ ඒ අඩුපාඩු කොහොමද පරිමහ ගන්න. ඉතින් ඒකට පිළියෙලක් නැහැ. රජයෙන් දැන් පෙස්සංකාරක සභාවෙන් කරන්නේ මේක වැරදි මේක නිවැරදි කරන්න කියන තීන්දුව විතරයි දෙන්නේ. ඒ ක්‍රියාවලියට අවසන් ප්‍රතිඵලයක්. අවසන් ප්‍රතිඵලයක්. දැන් ওই විදිහටම අපි දැක්කා. හැබැයි බොහෝ තැන්වල ඒ ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ මම කියන්නේ මේ 5ක 10ක විතර ප්‍රමාණයක්. නමුත් ඔබතුමාගේ අවධානය යොමු වෙනවා ඒ කාරණේත් ඒ ප්‍රශ්නෙට අඩු කරන්න. ඒකෙන් දෙන හැම තීන්දුවක්ම හැම නිගමනයක්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ නීතියක් එන්නේ. දැන් අර පාර්ලිමේන්තු තේරීම්කාරක සභා තිබුණා. ඒ වගේම විශේෂ වුණු කොමිෂන් සභාපත් කරලා වාර්තා තිබුණා. මේවා නෛතිකමය ස්වරූපයෙන්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවද නැත්නම් මේවා වෙන ආපහු ක්‍රමවේදයකට ගිහිල්ලා යටත්වද ක්‍රියාත්මක කරන්න වෙන්නේ? නෑ ඒ පාර්ලිමේන්තුව අධිකරණයක් නෙමෙයිනේ. පාර්ලිමේන්තුව අධිකරණයක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ මේ යම් කිසි වැරදි තීරණුවත් ඒක අධිකරණයේ ක්‍රියාවලියකට යොමු කරන්න පුළුවන්. එහෙම යොමු නොකර දැනට මහජන මුදල් වියදම් කරලා ඉතිරි වෙලා තියෙන කොමිෂන් වාර්තා තියෙනවද? තියෙනවා. තියෙනවා. ඒවට මොනවද කතානායකතුමනි කරන්නේ අපි? ඒවා ගැන ඒත් අර වගේ ගැටලුවක ඉන්නේ. ඊළඟට මොකද කරන්නේ කියන්නේ? බරපතල වියදමක් කරලා තිබුණා. එක තැනක කෝටි 5කට ආසන්න මුදලක් වියදම් කරලා තිබුණා. කොමිසම රැස් වෙලා ප්‍රශ්න කිරීම කළා, ගෙන්නලා තුකු වීරියක් කළා. හැබැයි අද වෙද්දී ඒවා හමස් පෙට්ටියට ගිහින් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා මේවා යුක්තිය ඔබතුමා හෙළිදරව් කරાવી කියලා ඉදිරියට. ඒක තමයි අපේ මෙතන නීතිමය ගැටලුවක් තියෙනවා මේක. දැන් මෙහෙම දේවල් ඉස්සර කාලේ එහෙම සිද්ධ වෙලා නැහැ. දැන් ඒකට නීති හැදිලා නැහැ ඒ නිසා. දැන් මේ අපි හුඟක් වෙලාට ගියේ එංගලන්ත පාර්ලිමේන්තුවේ මේ තියෙන සම්ප්‍රදායන්නේ අපි මේ ගෙන ආවේ. දැන් මේ සම්ප්‍රදායන් තමයි මෙහි අපි අනුගත කරගත්තේ. මේ සම්ප්‍රදායන් වල නීතිමය පසුබිමක් නැහැ. එංගලන්ත පාර්ලිමේන්තුවේ අවුරුදු 800ක් පැරණි පාර්ලිමේන්තුවේ පවතින මේ ලිඛිත ව්‍යවස්ථාවක නෙමෙයිනේ. අවුරුදු 800ක් තිස්සේ ගොඩනැගිච්ච සම්ප්‍රදායන්. ඉතින් ඒ සම්ප්‍රදායන් කවුරුත් ගරු කරනවා. ඒ ගරු කරන නිසා ඒව රැකෙනවා. දැන් මෙහි වෙලා තියෙන මේ සම්ප්‍රදායන් අපි මෙහාට ගෙනාවට සමහර ඒවා නීති හැටියට ගෙනා සමහර ඒවා සම්ප්‍රදාය එහෙමම ගෙනාවා මෙහාට. ඉතින් සම්ප්‍රදායට සමහරු ගරු කරන්නේ නැති වෙනවා. ඉතින් එතනින් එහාට කොහෙද යන්නේ?
කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් පහුගිය කාලේ අපි දන්න කාරණයක් තමයි චාමර මහ බැංකු ගනුදෙනුව සම්බන්ධයෙන් බොහෝ රට තුල ආందోලනාත්මක කතාබහක් නිර්මාණය වුණා. කෝප් කමිටු වාර්තාව පිළිබඳව සහ දැන් මෙතනින් එහාට ඔබතුමාගේ මැදිහත් වීමෙන් අධීක්ෂණයෙන් පිහිටවන කෝප් කමිටු වාර්තාවත් එක මේක වෙනස් වෙනවද? ඒක නැත්නම් එතනින් නතර වෙනවද? අලුතින් පරීක්ෂණ කටයුතු ආරම්භ වෙනවද? නේද? ඒක අධිකරණයට ගියානේ. ඒක වෙන අංශයක් කරහා අධිකරණයට ගියා. දැන් ඒක අධිකරණයේ තියෙන්නේ. ඒක අවසාන තීන්දුවක් තාම දුන්නේ නැහැනේ. දැන් විත්තිකාරයෝ නැහැනේ. ඔව්. චූදිතයෝ නැහැනේ. මේ මිනිස්සු රටයර්ලා ගිහිල්ලානේ. ඉතින් එතන නැවතිලා ඒක. එතනින් එහාට ප්‍රගතියක් අපි දැක්කේ නැහැ තාම. කෝපා සහ කෝප් කමිටුව වල සභාපති දුර සම්බන්ධයෙන් ක්‍රමවේදය මොන වගේද කතානායකතුමා? නෑ ඒ සභාපතිවරු කියලා එහෙම ඒකත් සම්ප්‍රදායනේ. ඒකත් අර මම අර කිව්ව එක තමයි ඒක ඒ ඉන්න රැස් වෙන മന്ത്രിවරු කතා කළා මේ අපි මේකේ මේ සභාපතිවරයා හැටියට අහවලා තෝරගන්න. ඒක മന്ത്രിවරුන්ගේ වැඩ. ඒක නීතියක් නේ. දැන් ඊට අමතරව කාරක සභාව විදිහට තියෙනවා ආංශික අධීක්ෂණ, ඒ වගේම සංසද, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා, විශේෂ කාරක සභා, විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා, අමාත්‍යාංශ උපදේශක කාරක සභා මේවා සියල්ලම සක්‍රියව මෙතුවක් කාලයක් ක්‍රියාත්මක වෙලා තිබුණාද සහ ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ? ඒවත් සම්ප්‍රදාය මත තියෙන්නේ. සක්‍රියව ක්‍රියාත්මක වෙලා. තා හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අපි කොච්චර දුරට සම්ප්‍රදාය ගරු කරනවද කියන කාරණේ මත. පෙසංකාරක සභාවෙන් පෙසංකාරක සභාවේ වගේ අපි අමාත්‍යාංශ උපදේශක කාරක සභාවකදී යම් කිසි සාකච්ඡාවක් කළා මොනවා හරි එක තීන්දුවක් ගත්තාම ඒක නීතිමය වශයෙන් ක්‍රියාත්මක කරන්න නෙමෙයි ඒ තියෙන්නේ. ඒ සම්ප්‍රදායික වශයෙන් ක්‍රියාත්මක කරන්න. ඉතින් සම්ප්‍රදාය ගරු කෙරුවොත් කවුරුත් එක්ක ඉතාමත්ම හොඳ පාලනයක් එනවා. ඒ කියන්නේ ඇත්තටම කතානායකතුමනි අඩුවක් තියෙනවා මෙතන නේද? තියෙනවා. කතානායකතුමනි හුඟක් වෙලාවට අපි දකින්නේ ඒ සඳහා ගත වෙන කාලය විශාල ලෙස යනවා නේද? සමහරවිට යම් පරීක්ෂණයකදී අදාළ නිලධාරියාගේ කාර්යභාරය නැත්නම් සේවාකාරය අවසන් වෙනවා යම් කිසි විදිහකින් ප්‍රතිඵලයක් ලැබෙනකොට. මේ යාවත් කාලීන කරන්න සහ ඒ ඉක්මනින් මේ පරීක්ෂණ අවසන් කරන්න. ඒක මේ තියෙන තදබදේ හැටියට අපේ රටේ තියෙන නීතිමය මේ තියෙන ප්‍රශ්න වල හැටියට ඒක වළක්වන්න බෑ. ප්‍රමාදය. ඒක වළක්වනවා නම් ඊට වඩා අපිට වෙන වැඩක් නැහැ වැඩි කරනවා හැරෙන්නේ. දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මාසෙකට දවස් 8යි. 8යි. ඒතකොට මේ 8න් එපා ඔය සේරම කරන්න. කාරක සභාව රැස් වෙන්න ඕනේ, පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන, පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න ඕනේ, ඊට පස්සේ කාරක සභාව රැස් වෙන්න ඕනේ, කාරක සභාව තීන්දුව ගන්න ඕනේ, පරණ තීන්දුව ක්‍රියාත්මක වුණාද බලන්න ඕනේ, විලා නැත්තම් මොනවද කරන්න කියලා කියන්න ඕනේ. එතකොට මේ සියලුම දේවල් මේ දින 8 කරන්න පුළුවන්ද? මසක් තුල. ඔව් මසක් තුල. ඉතින් ඒක දැන් ඊට අමතරව තවත් දේවල් එනෝනේ. ඒ අතරතුරේ රටේ මේ උත්සව තියෙනවා. රටේ වෙනත් ක්‍රියාවලියන් ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ වෙනම ක්‍රියාත්මක වෙනවා. රජයේ අනික් කාර්යාල වෙනම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වගේ මේක ඒක කාර්ය බහුල අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවල් වලදී අපි බලන්නේ අපේ පැත්තෙන් අපේ කෝණයෙන් නේ. නමුත් මේක පොදුවේ ගත්තාම යම්කිසි ප්‍රමාදයක් මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඉතින් ඒකාධිපති ව්‍යුහය පෙන්න ඕන ටක් ගාලා විනාවක් කතා කරුවා විසඳුවා තීන්දුවක් ගත්තා ඉවරයි. දැන් මේ හැමදේම මෙච්චර කල් ක්‍රියාත්මක වෙච්ච දේවල්නේ. අපිට අර දුර බැහැර ඉන්න පාර්ලිමේන්තු නියෝජිතයෝ කරපු ඉල්ලීම් තිබුණා වැඩසටහන් වලට ආවහම කතානායකතුමනි පාර්ලිමේන්තු වෙනවා කියන්නේ රුපියල් 50000ක් විතර වියදමක්. පැහැදිලිව. දුර ඉඳලා මෙහෙ එන්න ගියා. පැහැදිලිව. ඒ නිසා ඔබතුමාගේ කතානායක දූරදර්ශන කාලවකවානුව ඇතුළතදී අලුත් නවෝත්පාදන නව්‍යතා ටිකක් පාර්ලිමේන්තුවට එකතු කරොත් නරකද? මේකයි දැන් ඕකනේ දැන් අපේ පුවත්පත්වල එතකොට මාධ්‍යවල සමහර වෙලාවට ඔබතුමාලා මේ മന്ത്രിවරු ගැන කතා කරනකොට ඔය කතා කරන්නේ මේ മന്ത്രിවරයා මොනතරම් වැඩ කොටසක් කරනවද කියන එක ගැනත් කවුරුත් සාධනීය විදිහට හිතලා නැහෙනේ. දැන් හිතන්න මේ රටේ එක කෙළවරක ඉඳලා ඉන්න മന്ത്രിවරයෙක්. මම දන්නවා එක മന്ത്രിවරයෙක්. ඒ මිනිසයා එන්නේ රෝහලේ ඇම්බියුලන්ස් එකකින්. පොඩි ඇම්බියුලන්ස් එක ලෙඩෙක් ගේනවා නම් එයාට කියනවා. කොළඹ ගේනවා නම්. හරිද? ඒතකොට එයාත් මේක එල්ලෙනවා. හරි. එයා කතා කරගෙන ඉඳන ඇම්බියුලන්ස් එක රෝහලත් එක්ක ඔයාලා ලෙඩෙක් කොළඹ යවනවා නම් මට කියන්න.
එතකොට මෙයත් එදා රෑ කොහොම හරි රෑට 8ට විතර නැග ගන්නවා මේ ඇම්බියුලන්ස් එකට නැගගෙන ඒකේ ඉන්නේ. ඇවිල්ලා පාන්දර 6-7 වෙනකොට කොළඹට එනවා. එහෙම එන මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් ඒ කවුරුවක්වත් ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ. මේ මන්ත්‍රීවරයා කියලා කියන්නේ රජසැප විදින පුද්ගලයෙක් කියලානේ හිතන්නේ. මේ හොඳ කෑම එකක් හම්බ වෙනවා. බොහොම ලාභෙට කෑම එකක් හම්බ වෙනවා. ඒක කාලා මේ මිනිසයා මේ ලෝක වැඩක් නැහැ. මෙයාට ලක්ෂ කොච්චරද ගානක පඩියක් හම්බ වෙනවා. මේ පඩියත් සාක්කුවේ දාගෙන ගෙදර ගිහිල්ලා අඹු දරුවොත් එක්ක බොහොම සන්තෝෂයෙන් මෙයා ජීවත් වෙනවා කියලා හිතන්නේ. නමුත් මිනිස්සුયો ඒක නෙමෙයි මන්ත්‍රීවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මම උදාහරණ හොඳ කතාවක් කියන්නම්. දවසක් මම කොළඹ ඉන්න දවසේ මට ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා මගෙන් අහනවා සර් කොහෙද ඉන්නේ? මං කිව්වා අනේ දරුවෝ මං කොළඹ ඉන්නේ. එහෙනම් සර් අපේ අම්මට ටිකක් අසනීපයි. අම්මට ටිකක් අසනීපයි බොහෝ මේ සැරේ නම් මට හිතන්නේ මුගක් නරකයි වගේ තත්ත්වේ. අනිද්දා විතර ගම පැත්තේ ආවොත් එන්න කිව්වා අපේ ගෙදර පැත්තේ. මේ අම්මා ගැන කියන්නේ. ඒ කියන්නේ මේ මිනිසයා තීරුම් ගත්තා අම්මා මැරෙනවා හෙට වෙනකොට. දැන් මේ මරණයට මම කල්ැතුව ගෙන්න ගන්න ඕන. මන්ත්‍රීවරයා ඇවිල්ලා ඒ ගෞරවය දක්වලා යන්න ඕන. එයාට අම්මට වඩා ලොකුයි ඒක. ඒකනේ මේ කිව්වේ මට. ඒකයි මට කිව්වේ. එතකොට මේක මේ මල ගෙදර මට නොගිහිල්ලා පුළුවන්ද? මම කොළඹනේ තූත්තුඩියේ හිටියත් එන්න එපා. එතකොට ඒ මල ගෙදර තිබුණේ කොහෙද දන්නවද? ඒ මල ගෙදර තිබුණේ දෙනියා ඉඳලා කිලෝමීටර් 7ක් විතර ඇතුලේ. වාහනේ දාලා පයින් යන්න ඕන. ටිකක් දුර පයින් යන්න තියෙනවා යම් කිසි තැනක වාහනේ දාලා පයින් යන්න ඕන. කිලෝමීටර් 2ක් විතර පයින් යන්න ඕන. ඒතකොට යනවා නම් සාමාන්‍යයෙන් අපි එතකොට ඒත් දවසක් යන ගමනක්. එතකොට ඒ ගමට යන පාර තමයි මේ කපන එක නැවැත්තුවේ පහුගිය දවස්වල. මේ අපේ කොළඹ ඉන්න පරිසරවේදීන් මේ අර දෙනිය මේ දැන් මේ හෙට යනවා ජනාධිපතිතුමා එක බලන්න. හෙට යනවා. ඒ පාර මේ අහිංසක මිනිස්සු මේ කොළඹ ඉන්න පරිසරවේදීන් මේවා දන්නේ නැහැ. මේවා දැකලත් නැහැ. මේ මිනිස්සු ඒ වගේ පාරක ගිහිල්ලත් නැහැ. ඒ මිනිස්සු පරිසරය ගැන කතා කරනවා. මේ පාර තමයි ඔය කැපුවේ. ඒ පාරේ යන්න බෑ. වාහනයක් යන්න බෑ. දැන් තමයි ඔය වාහනයක් යන්න පුළුවන් වෙන විදිහට ඔය පාර හදාගෙන යන්නේ. දැන් ඒක හදන එක තමයි මේ නැවැත්තුවේ. ලෙඩෙක් හැදුනහම ගේන්නේ තවලමේ. තවලමේ කියලා කියන්නේ අර ගෝණියක දාලා මේ ලෙඩා දාලා පොළු දෙකක් බැඳලා කිලෝමීටර 6ක් අරන් එනවා මේ දෙනියාය රෝහලට. ඉතින් එහෙමයි මිනිස්සු ලෙඩෙක් අරන් එන්නේ. එහෙම ගමක මිනිස්සු. ඒතර මේ මිනිස්සු විඳින දුක ගැන මේ පරිසරවේදීන් දන්නේ නැහැ. ඒගොල්ලන් කෑ ගහලා තමයි මේ පාර කපාගෙන යන එක නැවැත්තුවේ. හොඳයි. අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් කතා කරමු. අපේ මහජන දිනයට ඒ ගෞරවනීය වරම ලැබෙනවා. ඒ කරු කතානායකතුමන් තනතුරට පත් වූ පසු ජාතික රූපවාහිනියටයි ප්‍රථමයෙන් පැමිණෙන්නේ. ඒ ඔස්සේ අපි බොහෝ දේ කතා කළා එතුමන්ගේ දේශපාලන ගමනේ සිට මේ වන විට පාර්ලිමේන්තු සංයුතියේ අභ්‍යන්තරයේ නැගෙන කාරණා, ඒ වගේ මේ දිනවල කතා කරනු කාරණා, ඒත් එක්කම පාර්ලිමේන්තුව ඉතාමත් යහපත් තැනකට බුද්ධි මණ්ඩපයක් බවට පරිවර්තනය කර ගැනීමේලා ක්‍රියාත්මක විය යුතු කාරණා පිළිබඳව අපි කතා කළා. අපි අවසන් අදියරට පැමිණෙමින් ඉන්නේ. අපිට කතා කරන්න දේවල් තියෙනවා. හොඳයි. චාමර ඇත්තටම අපි මේ ප්‍රධාන කාරණා තව දෙකක් විතර අපිට කතා කරන්න තියෙනවා. අපි සතුටු වෙන ඔබතුමා වගේ පරිණත දේශපාලඥයෙක් බොහෝ දෙනා මේ රාමුවෙන් පිට දන්නේ නැති කාරණා ටිකක්, මානුෂීය කාරණා ටිකක්, ඇතුළත තියෙන ප්‍රශ්න ගැටලු ටිකක් ඔබතුමා ඊටාම විවෘතව රට හමුවේ මේ ගෙනීම සම්බන්ධයෙන් අපේ ගෞරවය විවස්ථා මණ්ඩලය පිළිබඳව තියෙන අදහස සහ ක්‍රියාකාරීත්වය කොහොමද ගරු කතානායකතුමා? විවස්ථා මණ්ඩලය දැන් මේ අලුත් පාර්ලිමේන්තුවත් එක්ක වෙනස් වෙච්ච සංයුතිය තාම පත් කරලා නැහැ. තාම දැන් ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් නැහැ කිසි දෙයක්. මොකද ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා වෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් ගැන කතා වෙනවා. තාම ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මූලික ප්‍රශ්නය තමයි අද ඉවර කරේ. ඒ කියන්නේ මුදල්
වියදම් කිරීම පිළිබඳ ගැටලුව ඒක නැතුව මුකුත් කරන්න බෑ. කරන්න බෑ. ඒ ටික කරා ඊට පස්සේ තව සතියකින් දෙකකින් ඒ වගේ ප්‍රශ්නයකට ඒ ප්‍රශ්න ගැන රජයේ අවධානය යොමු වෙනවා. හොඳයි. දැන් මේ සියල්ල දේත් එක්කම ගත්තාම අපි මීට පෙර හිටි කතානායකවරුන් දිහා බලනකොට අපිට මේ මෑත මතකයේ තියෙන්නේ විජම ලොකු බණ්ඩාර මහත්තයා බොහොම ලොකු පරිශ්‍රමයක් දරුවා පාර්ලිමේන්තුව මෙහෙවා ගන්න. කරු ජයසූරිය මහත්තයාටත් එහෙමයි. ඔබතුමාටත් දැන් මේ අභියෝගය දකින්න මොකද පාර්ලිමේන්තුවේ කියන විදිහට ඉන්නවා කියන චිත්‍රය අපි දැකලා නැහැ. ඉතින් මේ අභියෝගය කොහොමද කතානායකතුමනි ජයගන්නේ? ඒක මම හිතන්නේ බරපතල ගැටලුවක් වෙයි කියලා. මොකද අපි හැම වෙලාවෙම සාධාරණව කටයුතු කරනවා. සාධාරණව කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් ඇති නැති නොවේ ගෙනියන්න පුළුවන් කියලා විශ්වාසය මගේ තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේ අර විග්නේශ්වරන් මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශය තුල කිසියම් කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් කිසියම් ජාතිවාදී හැඟීමක් තියෙනවා කියලා. ඉතින් දැන් අපි ඕක පාර්ලිමේන්තුවේ යාගේ කතාව තහනම් කරන්න ගියා නම් ඒක මේ මොන හරි කරන්න ගියා නම් ඔතන ගැටුමක් නෑ ඇති වෙන්නේ. පාර්ලිමේන්තුව තුල ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒතකොට මෙයා කරපු ප්‍රකාශය තුල යම්කිසි ජාතිවාදී හැඟීමක් නැතුව නෙමෙයි. ඒක තියෙනවා. නමුත් එයා മന്ത്രിවරයෙක් හැටියට එයාට ජාතිවාදී හැඟීමක් දරන්න තියෙන අයිතියට අපි ගරු කරන්න ඕන. ඒක හරිද නිවැරදිද කියන එක අපිට අදාළ නැහැ. ඒක අදාළ එයාට විතරයි. එහෙම නැත්නම් රටට විතරයි. නමුත් එයාට අදහස දැරීමේ අයිතිය ගැන අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. මම නම් ඒ ප්‍රශ්නේ දිහා බැලුවේ මේ විදියට. ඒතකොට එයා කියන්නේ එයා වාක්‍ය දෙකක් කියනවා. එකක් කියනවා මම කතා කරන්නේ ලෝකේ පැරණිම භාෂාව ගැන. ඒ භාෂාවෙන් තමයි අද මම ඔබතුමාට කතා කරන්නේ. ඊළඟට ලංකාවේ පැරණිම ස්වදේශීය භාෂාව. පැරණිම ස්වදේශීය ඉන්ඩිජිනස් ලැන්ග්වේජ් එහෙම තමයි පාවිච්චි කරුවේ ස්වදේශීය භාෂාව. ඉතින් එයාගේ භාෂාව එයා කියනවා නම් එයාගේ භාෂාව පැරණිම ස්වදේශීය භාෂාවේ කියලා. ඉතින් ඒකට අපි කරන්න ඕන නෑ ඕක නෙමෙයි මෙන්න මේක තමයි ස්වදේශීය පැරණිම ස්වදේශී. මම කියන්නේ පැරණිම ස්වදේශීය භාෂාව වෙදි භාෂාව. වෙදි භාෂාව තමයි ස්වදේශීය භාෂාව. එහෙමනම් එතකොට එහෙම ඒක දරන්න ඒගොල්ලන්ට තියෙන අයිතියට අපි ගරු කරන්න වෙනවා. ඉතින් ඒ අයිතිය මේට අපි ගරු කරන්නේ නැත්නම් එතන ගැටුමක් ඇති වෙනවා. අපි ඉතින් ඒක තමයි අපි බැලක්කුවේ. අපිට ඒක යන්න අයිතියක් නැහැ. හැබැයි එයා දිවුරුම් දීලා තියෙනවා. මම රට බෙදන්නේ නැහැ. මම රට බෙදන්න උදව් කරන්නේ නැහැ. මම රට බෙදන්න මුදල් වියදම් කරන්නේ නැහැ. මම රට බෙදන්න මේ රටදී හෝ පිට රටදී ඒ ගැන කතා කරන්නේ නැහැ. ඍජුව වක්‍රවදායක වෙන්නේ නැහැ. වක්‍රවදායක වෙන්නේ නැහැ කියලා දිවුරලා තියෙනවා. අන්න ඒකට හානි වෙන විදිහේ වචනයක් කියුණා නම් අපට අයිතියක් තියෙනවා ඒ ගැන මැදිහත් වෙන්න. එහෙමත් නැත්නම් තියෙනවා පාර්ලිමේන්තුවට නොගැලපෙන භාෂාවක්. එහෙමම වුණානේ පොගේ කාලේ. උත්තරීතර පාර්ලිමේන්තුව නිසා. ඔව් උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා නොකළ යුතු ඔක ඉංග්‍රීසියෙන් කියන අන් පාර්ලිමෙන්ටරි කියලා. ඒ වගේ වචනයක් පාවිච්චි කරා නම් අපිට ඒක හෙන්සාඩකින් ඉවත් කරන්න පුළුවන්. හොඳයි. ඒ හැරෙන්න වෙන කොයි දේ කරන්න ගියත් අපි අනවශ්‍ය ගැටුමක් හදනවා. අතිගරු ජනාධිපතිතුමාත් පසුගිය දවසක සඳහන් කරේ ඔබ ගන්න හොඳම තීරණය ගන්න බය වෙන්න එපා. ඒ තීරණය නිවැරදි නම් එහි ප්‍රතිඵල ඊටාම සාර්ථක වෙනවා කියන කාරණේ. ඔබතුමාටත් දිගින් දිගටම ඔබතුමාගේ කතානායක අසුන තුලදී හොඳම තීරණ ගන්න ඔබතුමාට තියෙන ආකල්පය සහ දැක්ම කොහොමද කියලා අපි අපේ වැඩසටහන අවසන් කරන්න ප්‍රථම අභියෝගයේවි ප්‍රශ්නේවි කොහොමද ඔබතුමා මේ මෙහෙවන්නේ ඔබතුමාගේ තියෙන පරිණත දේශපාලන අත්දැකීමත් එක්ක. මම කියන්නේ මේ හැම දෙයක් ගියාම උපේක්ෂාවෙන් සාධාරණව බලන්න ඕනේ. අපිට පක්ෂග්‍රාහී වුණොත් අපි වෙනම ආකල්පයක් මත ඉඳගෙන බැලුවොත් හැම වෙලාවෙම ගැටුම් ඇති වෙනවා. එහෙම නැත්නම් අපිට දැන් മന്ത്രിවරයෙකුට පාර්ලිමේන්තුව තුල කතා කරන්න තියෙන අයිතියට අපිට බාධා කරන්න බෑ. හැබැයි යාට දීලා තියෙන කාලය ඉක්මවා යනවනම් මම කියනවා නවත්තන්න කතාව. දැන් ඇති ඔයාලට දීලා තියෙන කාලය මෙච්චරයි. ඒ කාලයෙන් බෑ. ඊට පස්සේ එයා වැරදි භාෂාවේ වචන කතා කරනවා නම්
අනවශ්‍ය දෙයක් කතා කරනවා නම් මට කියන්න අයිතියක් තියෙනවා. ඕක අනවශ්‍යයි. ඕක මෙතෙන්ට අදාළ නැහැ. ඒ හින්දා ඕක උතනින් නතර කරගන්න. ඉතින් එතනින් එහෙම නතර කරගන්න පුළුවන් වුණොත් අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අවසාන වශයෙන් අහන්න කැමති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනීම සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඔව්. ව්‍යවස්ථාදායකය තුල මොන වගේ වෙනස්කම් සිදු විය යුතුයි කියලා ඔබතුමා හිතනවාද? කතානායකවරයා වශයෙන්. මම නම් හිතන්නේ මේ ව්‍යවස්ථාව දැන් 19 වතාවක් අලුත් වැඩියා කරපු ව්‍යවස්ථාවක්. ඒකට මේකේ දැන් අපි ව්‍යවස්ථා දෙකක් මේ වෙනකොට අත්හදා බලලා තියෙනවා. අපි අත්දැකලා තියෙනවා. එකක් තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය 72 හඳුන්වලා දුන්න ව්‍යවස්ථාව. ජනරජ ව්‍යවස්ථාව. ඔව් ජනරජ ව්‍යවස්ථාව. 77 වෙනකන් කිසිම අවුලක් නැතුව ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වුණේ මම දකින හැටියට මම කියන්නේ ඒක කාගේවත් නෙමෙයි මගේ මතේ. ඒක හැදුවේ කොල්ලිනාසිල මහත්තයා. ඒකේ නිර්මාතෘවරයා කොල්ලිනාසිල මහත්තයා. ඒක කලේ ව්‍යවස්ථාදායක සභාවක් මගින්. ඒක රැස්ුනේ මේ නිදහස් මන්දිරේ. නිදහස් මන්දිරේ රැස් වෙලා මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඒ මුල හිටම්ම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා හැටියට ඒ කටයුතු කරේ කොල්ලිනාසිල මහත්තයා. කොල්ලිනාසිල මහත්තයා කියන්නේ සම සමාජ පක්ෂයක් කෙනෙක්. වාමාංශිකයෙක් කෙනෙක්. සිරිමාව මැතිණිය කියලා කියන්නේ මධ්‍යස්ථ මතධාරී. එතකොට ජයා ජයවර්ධන ජනාධිපතිතුමා ඒ වෙලාවේ മന്ത്രിවරයෙක් හැටියට කටයුතු කරා. ඩඩ්ලි සෙන්නායක මැතිතුමා ටික කාලයක් മന്ത്രിවරයෙක් හැටියට ඒක කටයුතු කළා. එතකොට ඒ එක්සත් ජාතික පක්ෂයත් ඒ වෙලාවේ මේ ව්‍යවස්ථාදායක සභාවේ අසුන් ගත්තා. එතකොට ඒ සේරම දෙනා එකතු වෙලා තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ. කිසි අවුලක් නැතුව ක්‍රියාත්මක වුණා. කොතනකවත් හිර වුණේ නැහැ. කොතනකවත් මේ ගැටලුවක් ඇති වුණේ නැහැ. ඒ ව්‍යවස්ථාවේ දැන් ඔබතුමීලාට පතකද මන් දන්නේ කිව්වට දැන් කොල්ලිනාසිල්ල මැතිතුමා සම සමාජ පක්ෂය හැටියට විවෘත මතධාරී පුද්ගලයෙක්. එතුමා තමයි කිව්වේ එක වෙලාවක බණ්ඩාරනායක මැතිතුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ගන්නකොට ඕක කරන්න එපා. එක භාෂාවක් කෙරුවොත් රටවල් දෙකක්. භාෂා දෙකක් කළොත් එක රටක්. කියන වචනය එතුමා කිව්වා ඒ වෙලාවේ. ඔය වැඩි ව්‍යවස්ථාව හදනකොට එතුමා කොයි වෙලාවකත් ඒ මත මෙතෙන්ට ගෙනාවේ නැහැ. එයා බැලුවේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය. රටේ ජනතාවට අවබෝධයක් අවුලක් නැතුව යන්න පුළුවන් විදිහේ ව්‍යවස්ථාවක් ගොඩනගනවායි කියන විශ්වාසයේ එතුමා ඒ බලාපොරොත්තු තමයි කටයුතු කරේ. ඉතින් ඒක ක්‍රියාත්මක වුණානේ. කොහෙවත් අවුලක් වුණේ නැහැ. එතකොට එයා මුල හිටම්ම අධිරාජ්‍ය විරෝධී කෙනෙක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. ඒ රටේ සියලු දේවල් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. නමුත් පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. ඒකේ තියෙන හොඳ හරිය මෙහෙ ගෙනාවා. හොඳ කොටස මෙහෙ ගෙනාවා. ගෙනල්ලා මේ රටේ ව්‍යවස්ථාවකට එයා නිර්මාතෘවරයෙක් බවට පත් වුණා. එහෙන් පත්වෙලේ ව්‍යවස්ථාවක් හදලා කවුරුත් එක්ක එකතු වෙලා ඒක සම්මත කරගෙන ඒ ව්‍යවස්ථාව ඉතාමත් අපූර්වට ක්‍රියාත්මක වුණා. දැන් මේක වෙනස් වුණේ කොතනින්ද? ජයා ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා එවිල්ලා එයාට ඕන ව්‍යවස්ථාවක් ඇතුවා ජනාධිපති ව්‍යවස්ථාව. ඒකෙදි එයා අර ආකල්පෙන් නෙමෙයි යා බලලා තියෙන්නේ. එයා බලලා තියෙන්නේ ගැහණියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගැහණියෙක් කරන්නත් තමයි මට මේකෙන් බැරි කියලා කිව්වා. ඒතර ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒකෙන් එයා අදහස් කරේ මට ඕන දෙයක් කරන්න පුළුවන්. මට ඕනෑම දෙයක් මේ රටේ කරන්න පුළුවන් කියන අධිමානසිකත්වයට එතුමා ගියා ඒකෙන්. ඒ මානසිකත්වයේ ඉඳගෙන තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ. හැදුව නිසා 19 වතාවක් දැන් ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා. සංශෝධනය වෙලා දැන් ඒක එක තැන්වල වෙන එකක් තියා දැන් රටේ නායකයාට පොලිස්පතිවරයා මාරු කරගන්න බෑ.
පොලිස්පතිවරයෙක් මොන දේ කරත් පොලිස්පතිවරයා මාරු කරගන්න බෑ. ඒතකොට පාලනයක් දේ කරන්නේ. රටක් පාලනය කරන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ දැන් ඒක මම දකින්නේ මේක බොහොම ලොකු අවාසනාවන් තැනකට අපි ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඒ නිසා මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕන. හොඳයි. ඒක තමයි ජනතාව කිව්වේ. ජනතාව 3න් 2ක් දුන්නේ මේ රජයට. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. හැබැයි එතකොට අපි කල්පනා කරන්න ඕනේ රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් හදනවා මිසක් මට අවශ්‍ය ව්‍යවස්ථාවක් නෙමෙයි. පැහැදිලි. හොඳයි. ඒක එහෙම ඒ මට්ටමේ අපි ඉන්න ඕන. අප බොහෝ දේ කතා කළා. බොහොම කෙටි ප්‍රශ්නයක් අවසාන වශයෙන් කතානායක වීම කියන්නේ මහජනතාවගෙන් ඈත් වීම කියන එකද කතානායකතුමනි? නෑ මහජනතාවත් එක්ක ලං වීමක් මේක. මහජනතාවත් එක්ක ලං වෙන්නේ. මේ විශ්වාසය ඔබට තියෙනවා? ඔව් විශ්වාසය. මහජනතාවගෙත් එක්ක ආශ්‍රය මගේ අඩු වෙන්නේ නැහැ කොහොමවත්. හොඳයි. අප බොහෝ දේ කතා කළා. අභිනව පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමන් ජාතික රූපවාහිනිය අපට ප්‍රමිතිගත ආරයින් මේ ආකාරයෙන් වැඩසටහන කරන්නට තුමන් අවස්ථාව ලබා දී පැමිණීම අපට බෙහෙවින්ම ගෞරවයක්. මේ අභිනව පාර්ලිමේන්තුව නියෝජනය කරන අලුත් වැඩපිළිවෙලක් රටම වැඩබිමක් බවට පරිවර්තනය වන පරිවර්තනීය යුගයක් තුළ සිටින අපට එතුමන්ගේ පැමිණ මේ වැඩසටහන පැහැදිලි කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි. ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි. ඒ වගේම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුපිරිසිදු පාර්ලිමේන්තුවක් රට තුළ ගොඩනගන්න. බොහොම ස්තුතියි. පැමිණීම වෙනුවෙන් අපි එළවෙන සතියේදීත් මහජන දිනය තුළින් හමු වෙනවා මේ ආකාරයෙන්ම පක්ෂ විපක්ෂ සියලු කාරණා පිළිබඳ සාකච්ඡා කරන්න සංවාද කරන්න සූදානම්. අද සමුගන්නවා සිතාරා දේශිකා අපි අද සමුගන්නවා එළවෙන සතියේ යලි හමු. ආයුබෝවන්. ආයුබෝවන්.